2019 උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් දිවයිනේ 5 වෙනි අභිහි කළ ගිණුම් කරන පාඨමාලාව Zoom තාක්ෂණය ඔස්සේ ලංකාව පුරාවටම accounting නිශාන් චාමර අතිකාල වැටුප නැත්තම් දීමනාව කොහොම කියමු අපි. එතන මේ අතිකාල වැටුප එහෙම නැත්නම් අතිකාල දීමනාව කියන්නේ උදේ දැන් වැඩිපුර පැය ගාණක් වැඩ කරපු නිසා මට ලැබෙන වැටුප නැත්තම් දීවනාව තමයි ඔය අතිකාල කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වැඩ කරන පැය ගානට වඩා වැඩිපුර පැය ගානක් වැඩ කරපු නිසා අපිට ලබා ගන්න පුළුවන් අමතර දීවනාව. ඒතර ගොඩක් මිනිස්සු වැඩට ගියාම සාමාන්‍ය පැය ගානට වඩා ඔය අතිකාල පැය කරන්න තමයි ගොඩක්ම කැමති. ඕවර් ටයිම් කරන්න. හැම කෙනෙක්ම කැමති එහෙමයි නමයි. ඔයාලම දවසක එහෙමයි. ඒකට හේතුව තමයි අතිකාල ඒතර පුතේ මේ අතිකාල පැයකට ගෙවන ගාන වැඩි. මේ අතිකාලයට අතිකාල දීවනාව කියන්නේ සාමාන්‍ය කාලයට වඩා වැඩිපුර වැඩ කරන පැය ගණන. මේ යම් ශ්‍රමිකයෙකු දිනකට වැඩ කළ යුතු පැය කාලයට වඩා වැඩිපුර කාලයක් වැඩ කරනවා නම් ඒක කියන අතිකාලය. සාමාන්‍ය කාලයට වඩා වැඩිපුර වැඩ කරන පැය ගණන තමයි අපි කියන්නේ අතිකාලය කියලා. ඒතර උදේ මේ අතිකාල පැයකට කරන ගෙවීම සාමාන්‍ය පැයකට කරන ගෙවීමට වඩා වැඩි. එතකොට අතිකාල පැයකට කරන ගෙවීම සාමාන්‍ය පැයක දීමනාවට වඩා වැඩි. සාමාන්‍යයෙන් දවසකට රුපියල් ඔයාට ගන්න 2000ක් ගෙවනවායි කියලා. මේ 2000 ගෙවන්නේ පුතේ පැය 8කට. අන්න. ඒතකොට මේ ඉන්නේ පැයක දීමනාව. පැයක දීමනාව මත වෙන සාමාන්‍ය පැයක වැටුප. 2000 බෙදෙන වාටේ ඒතකොට පුතේ බලන්න කීයක් එනවද? 250යි. පැයකට 250යි. මේ සාමාන්‍ය පැයකට. අතිකාල දීමනාව කියන්නේ සාමාන්‍ය පැයක් වගේ එකමාරක ගුණයක් එක දෙකක ගුණයක්. හරිද? ඒ සාමාන්‍ය පැයකට 250ක් නම් ඒ වගේ දෙකක් වෙනවා. අන්න අතිකාල දීමනාව 500යි. ඒතර මිනිස්සෙක් සාමාන්‍ය පැය 8ටම වැඩ කරලා පැය 8 වැඩ කරොත් රුපියල් 2000යි. එතනින් පස්සේ ඔයා පැය දෙකක් වැඩ කරොත් පුතේ පැයකට 500 ගානේ. හරිද? පැයකට 500 ගානේ. අන්න පැය දෙකට ඔයාට හොයන්න පුළුවන් 1000ක්. ඉතින් ඔයා කැමති නැද්ද? අන්න. දැන් පැය 8ක් වැඩ කරොත් 2000යි. අමතර පැය දෙකක් වැඩ කරොත් පැය 10ක් වෙන්න වැඩ කරොත් අන්න ඔයාට 3000 ගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් කට්ටිය කැමති අතිකාල පැය කරන්න. හරිද? ඉතින් හැම සේවාවකම පුතේ අතිකාල පැය නැහැ. අතිකාල පැය තියෙන සමහර වෘත්තීන් තියෙනවා. දැන් බුරු වෘත්තයේ කිසිම දවසක අතිකාල වැටුප් නැහැ. ඒ කියන්නේ අතිකාල බෙදනවා පුතේ ක්‍රම දෙකකට. එකක් තමයි සතියේ දිනක. සතියේ දිනක අතිකාල පැය. සතියේ දිනක අතිකාල පැය.
සතියේ දිනකට අතිකාල පැයකටත් කීයක් ගෙවනවද? අනිත් එක පුතේ සති අන්ත දිනක අතිකාල පැය. මේ සති අන්ත දිනක අතිකාල පැය කියනොත් ඉරිදා සෙනසුරාදා. මේ සතියේ දිනක අතිකාල පැය බොහෝ දුරට සාමාන්‍ය වැටුප වගේ 1.5යි. ඒ කියන්නේ පැයකට 200ක් ගෙවනවා නම් ඒ වගේ 1.5 අන්න 300යි. එහෙමයි කියන්නේ. හරි. හැබැයි ඉරිදා හෝ සෙනසුරාදා පුතේ අතිකාල පැයක වැඩුවේ ඩබල් දෙගුණයක් ගෙවනවා. සාමාන්‍ය සතියේ දිනකට පැයකට ගෙවන්නේ 200ක් නම් මෙතන 400ක් නෙවෙයි. මේ වැඩ කරන ලාභය. මේ අතිකාල ගැන ඔයාලට පැහැදිලිද කියලා? සාමාන්‍යයෙන් වැඩ කරන කාලයට වැඩිපුර වැඩ කරන පැය ගන්න. අතිකාල පැයකට කරන ගෙවීම සාමාන්‍ය පැයක දීමනාට වැඩි. ඒක සාමාන්‍ය පැයක දීමනා හොයාගන්නේ කොහොමද? දිනක වැටුප ගෙවනවා වැඩ කරන පැය සංඛ්‍යාවෙන්. අතිකාල පුතේ විතර කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් සතියේ දිනක අතිකාල පැය, අනිත් එක සති අන්ත දිනක අතිකාල පැය. ඒතර මේ අතිකාල වැටුප ගන්නකොට සෑහෙනලක සාමාන්‍ය පැයක වැටුප හොයන විදිය. සාමාන්‍ය පැයක වැටුප. සාමාන්‍ය පැයක වැටුප සමානයි දිනක වැටුප වැඩ කරන පැය ගණන. අන්න මේක සෑහෙන වැදගත්. ඇයි? සාමාන්‍ය පැයක වැටුප වගේ එකමාරක්. සාමාන්‍ය පැයක් වගේ දෙකක්. හරිද? එහෙම කියන්නේ. ඒතර මේ සාමාන්‍ය පැයක වැටුපේ මම හොයාගන්න දැනගන්න ඕන. කොහොමද මේක හොයාගන්නේ කියලා. හරිද? මේක හොයාගන්න විදිය අපි දැනගන්න ඕන. නැත්තම් විභාගයේදී දැන් ඕක සරල සිම්පල් දෙයක්. හරිද? ඕක සමහර වෙලාවට අපිට මීටර වෙන්නේ අපි එකපාර ගන්නවා දිනක වැටුප එකමාර ගන්න. ඒතකොට වැඩි අවුල් වෙනවා. ඒක නිසා මේක තමයි අතිකාල ගැන කියන්න තියෙන්නේ. අතිකාල මහා දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් වැඩ කරන පැය ගන්නලා වැඩිපුර වැඩ කරන පැය ගන්න. අතිකාල පැයකට ගෙවනවා සාමාන්‍ය පැයකට ගෙවන ගන්නලා වැඩිපුර. සතියේ දින අතිකාල පැය තියෙනවා. සති අන්ත දිනවල අතිකාල පැය තියෙනවා. විභාගෙදී සමහරලාට පුතේ දෙන්නේ අතිකාල පැය කියලා පොදුවේ. සමහර වෙලාවට දෙනවා සතියේ අතිකාල පැය, සති අන්ත අතිකාල පැය කියලා වගේ කෑලි දෙකකට කඩ. හරිද? ඒක ඉතින් ඔයාට අවස්ථාව අනුව වැඩි කොට දා ගන්න පුළුවන්. හරිද? ඉතින් වැටුප් ලේඛනය හදන්න දැනම මේ කුඩ ප්‍රවේශ වෙන්නේ. මේ දැන් කතා කරන්නේ ඒකට අවශ්‍ය කරන පොඩි සාධක ටික. පැහැදිලිද? හරි. යන්නකො යාලිය පොත අතිකාල වැටුප කියලා මෙන්න මේ පොඩි නෝට් කැල චුට්ටක් ලියා ගන්න. අපි ඊට පස්සේ ඉලක්ක යන්නේ. හරි. ඉක්මනින් ලියා ගන්න. හරි. එතකොට ඔන්න අතිකාල වැඩේ හරි. ඊට පස්සේ පුතේ එන්නකො යා නිබන්ධනයේට. දැන් නිබන්ධනයේත් ඔය අතිකාල කතන්දරේ කියනවා. මෙන්න මෙතනට එන්නකො යා. මේ දින පුතේ යම් ශ්‍රමිකයෙකු දිනකට වැඩ කළ යුතු කාලයට වැඩිපුර කාලයක් සේවය කරත් නම් එසේ වැඩිපුර සේවය කළ කාලය අතිකාලය ලෙස හැඳින්වේ. මෙසේ වැඩ කර ඇති අතිකාලය වෙනුවෙන් ගෙවිය යුතු අනුපාතය බලපවත්නා නීති රීති අනුව කලින් තීරණය කර තිබේ කියලා පුතේ ඔයාට විස්තර දීලා දිනු පුතේ. ඉතින් අර මම කතා කරුවේ තමයි උතන තියෙන්නේ. ඉතින් ඊතර වැඩි ඔකට වඩා. හරි. වැටුප් ලේඛනය පිළියෙල කිරීම සහ වැටුප් ගිණුම්ගත කිරීම. මේ වැටුප් පවත්වාගෙන හරි වැටුප් ගෙවීමට දාලා වාර්තා පවත්වාගෙන යාම, වැටුප් පිළිල කිරීම සහ වැටුප් ගෙවියන ආදී කටයුතු බාරව කරන්නේ වැටුප් පංශයක් පුතේ. මේ අපි මූල්‍යාංශ කියන්නේ මූල්‍යාංශයෙන් තමයි මේ ඔක්කොම කරන්නේ පුතේ. වැටුප් පංශය. උතර මේ ශ්‍රීරුම දේවල් මේගොල්ලෝ කරන්න ඕන. මෙන්න මේ කියන කාර්යයන් ටික. දාලා වැටුප වැඩමින් අඩු කිරීම මොනවාද වැටුප් ලේඛනය ඔක්කොම.
එතකොට වැටුප් ලේඛනය යම් නිශ්චිත කාල සීමාවකට අදාළව ආයතනයේ සේවකයන්ගේ වැටුප් ආදායම සහ එයින් කරන අඩු කිරීම පිළිබඳව සියලුම විෂය අතුලත් කරමින් පිළියෙල කළ වාර්තා වැටුප් ලේඛන ලෙස ලෝඩින් හැඳින්විය හැකිය. ආයතනයේ අවශ්‍යතාවය අනුව මෙම වාර්තාවත් පිළියෙල කළ යුතු කාල සීමාව තීරණය කෙරේ. මෙම ලේඛනය නිවැරදිවම වේලාවට පිළියෙල කිරීම වැදගත්ය. මේ නිසා මිකීකාර සහ විශේෂ අවධානයක් යොමු කරලා වැටුප් ලේඛනයේ විස්තර ඔයාලට මෙතන දීලා තියෙනවා. දැන් අපි කොහොමද වැටුප් ලේඛනයක් හදන්නේ? හරිද? එතකොට මේ වැටුප් ලේඛනයේ සියලුම විස්තර අඩංගු වෙලා තියෙනවා. හරිද? වැටුප් ලේඛනයේ සියලුම විස්තර අඩංගු වෙලා තියෙනවා. ඒක බැලුවට පස්සේ පුතේ මට දල වශයෙන් මගේ වැටුප ගැන අදහසක් ගන්න පුළුවන් විදිහට මට තේරෙනවා. මට ප්‍රධාන වශයෙන් දැන් අපේ ඉස්කෝලේ පුතේ අපිට වැටුප් ලේඛනයක් හදලා දෙනවා. දැන් ඔන්ලයින් හැමදාම ඊමේල් එකේ මාසෙකට පාර වැටුප් ලේඛනේ දානවා. මෙන්න මෙච්චරයි කියලා. හරිද? ඒක පෙන්වන්න බෑ මොලා වැටුප් දැනගන්න නිසා. හරිද? අර වෙලාවක මම පෙන්වන්න සාමාන්‍යයෙන් වැටුප් ලේඛනයක් මොනවාද කොහොමද හදන්නේ කියලා. හරිද? එතන පුතේ සෑම රැකියාවක් කරන මිනිස්සෙක්ටම එයා ස්ථිර නම් ස්ථිරතා හෝ නැතා එයාට වැටුප් ලේඛනයක් දෙන්න ඕන. හරිද? එයාට වැටුප් ලේඛනයක් දෙන්න ඕන නැත්නම් ඒ ගුරු ස්ට්‍රයික් කරනවානේ. සබලයි වැටුප කොහොමද මෙච්චර අඩු වෙන්නේ කියලා ගුරුවරුන්ට. නේද? ඒක නිසා වෙලාවම පෙන්වන වැටුප් ලේඛන. දැන් ඔය මම පෙන්වන දේකුත් නැහැ. මම තාත්තා වැටුප් ලේඛනේ බලා ගන්න පුළුවන්. ඒකේ ඔක්කොම තියෙනවා. හරිද? ඒතර උදේ මේ වැටුප් ලේඛනය හැම සේවකයෙක්ම හදන්න ඕන. මතක තියාගන්න. ඔක්කොම සේවකට එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ වැටුප් ලේඛනේ සේවකයාගේ නම තියෙන්න අනිවාර්යයි. සේවක නම A B C D E ඔය ඔක්කොම හදනවා. ඔක්කොම මේ ලේඛනේ හදනවා. සාමාන්‍යයෙන් සේවක නම් තියලා B කාඩ් අංගෙ තියෙනත් උනවා. හදන්න B කාඩ් අංගෙ කියන්නේ මොකක්ද කියලා. EPF නම්බර් එක. හරිද? ඒ සාමාන්‍ය මේක දාන්නේ මම දාන්න මෙතන. සාමාන්‍ය දාලා උදේ මූලික වැටුප. මූලික වැටුප. වැටුප් ලේඛන සාමාන්‍ය ආකෘතිය. හරි. මූලික වැටුප කියන්නේ උදේ බේසික් එක. බේසික් එක. එතකොට මේක තියෙන පත්වීම් ලිපිය. පත්වීම් ලිපියේ ඇත. එතකොට මේ බේසික් එක තියෙන උදේ පත්වීම් ලිපිය ඇතුලේ. සෑම සේවක පුතේ රැකියාවට යනකොට දෙනවා පත්වීම් ලිපියක්. එයා මෙන්න මේ රැකියාවට මෙන්න මේ සේවාවට පත්වීම ලබා ගත්තයි කියලා. ඒකේ තියෙන ඔයාගේ මූලික වැටුප කීයක්ද කියලා. අර දැන් මේ පුතේ වැටුප සීන් එකක් කරන ලොකුට. ඉතින් ඔයාලට සෑහෙන දෙකක් තෝරනවා. හරි. කියන්නේ ගුරුවරු අවුරුදු 20 වැටුපේ භාගය ගත්තේ ඇත්තටම. කියන්නේ එයාගේ අර ඒ සේවාවට දාලා වැටුප් තරර අඩුවෙන් තමයි ගෙවලා තියෙන්නේ. ඒක තමයි සීන් එක යන්නේ. හරි. හරි. ඊට පස්සේ මූලික වැටුප එකතු කරන දීමන. දීමන. දැන් දීමනා කිව්වම දීමනා කියනවා ගොඩක්. මොනවාද? අතිකාල දීමන. අතිකාල දීමන. එතකොට මේ දීමනාව කවුදේ? අතිකාල දීමනා වෙන්නත් පුළුවන්. මම පොදුවේ දීමනා කියලා ගන්නම්. අතිකාල දීමනා ඊට පස්සේ ජීවන වියදම් දීමනාව. අන්න මේ දවස්වල සමහර අයගේ පඩියට පුතේ එකතු කරලා තියෙන ජීවන වියදම් දීමනාව. මාර අමාරු කාලයක් මේ කාලේ. දැන් ඔයා දැක්කද දන්නේ නැහැ. මේ දවස් පුතේ අර මොකද්ද ප්‍රෙසර් පත් කරානේ වැටුප් අනුකම්පුවක් කියලා මන්ත්‍රීගුරු 4 දෙනෙක්. ඒගොල්ලෝ යෝජනාවක් කරා ගුරුන්ගේ වැටුපට 5000ක් එකතු කරලා දෙන්න මේ මාසෙ ඉඳන්. අර 5000ක් එකතු කරලා දෙන්න. ඒතකොට ඒක දීමනාවක් පුතේ. ඒක දීමනාවක් 5000ක. දැන් දීමනාවක අවුල තමයි මේ වෙනවා. පස්සේ අයින් කරන්න පුළුවන්. ඒ චක්‍රලේකින් දෙන්නේ. ඉනවා ඒ කැසට් එක අයින් කරා. හරිද? එහෙමයි. එතකොට දීමනා තියෙන එක එහෙමයි. දීමනා කියන්නේ එල්ලනවා කියලා කියන්නේ වැටුපට. වැටුපේ එල්ලනවා කියලා කියන්නේ. අන්න එතකොට 5000ක දීමනාවක් දෙන්න කියන්නේ. ඔයගොල්ලෝ මේ ටිකේ වැඩ කරන්න. අපි 5000ක දීමනාවක් දෙන්න. පස්සේ බජට් එකෙන් බලන්නම් වැටුප වැඩි කරනවද අඩු කරනවද කියලා.
මොකද මේ කාලේ මිනිස්සුන් මේක දෙනවා. ඔය සෞඛ්‍ය අංශයේ පුතේ යාට දෙන දසල කොවිඩ්ට වැඩ කරනවානේ. අමතර දීවනාවක් දෙනවා. අර කොවිඩ් දීවනාව කියලා මම හිතන්නේ පුතේ. සමහර ඔෆිස් වල දෙන මේ දවසේ එහෙම කොවිඩ් දීවනාව කියන්නේ කොවිඩ් වල පුතේ රස්සාවට එන නිසා ඉවිනින් වැඩ කරන නිසා අමතර දීවනාවක් යාට දෙනවා. ඒතර පඩිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අර තව විවාහ දීවනාව අර මේක හැමෝටම බැලුවේ උන්ට විතරයි. ළමයි ඉන්නව නම් අමාරුවෙන් ජීවත් වෙන්න ඔෆිස් එකෙන් ගානක් ගෙවනවා. අර ඔය වගේ දීවනා හම්බෙන්නේ. ඒකද මේ දීවනා ගැන පුතේ විශේෂයෙන්ම තියෙනවා මේ චක්‍ර ලේඛන. මේවා තියෙන්නේ පුතේ චක්‍ර ලේඛන තුල. අන්න චක්‍ර ලේඛන තුල මම කියන ගැසට් එකක් ගහන්න ඕනයි කියලා 5000කින් ගුරුන්ගේ දීවනා වැඩි කරලා අපි චක්‍ර ලේඛන ඉක්ුත් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒ චක්‍ර ලේඛන දින 5000කින් වැඩි කරන්නේ මේ ගුරුන්ගේ වැටුප. අර ගුරු බාරගත්තේ නැහැ. බාරගත්තත් චක්‍ර ලේඛන ගහන්න ඕනේ නැහැ. ඒක ගෙන්නේ. කැම්දුනා නම් තමයි චක්‍ර ලේඛනේ ගහන්නේ. ඒතර 5000 මිතුරු ඉලක වාස්නේ වැටුප. අර දැන් 30000 35000 වෙන වැටුප. අර ඒතර මේවා දින මුදේ මේ අපි කළමනාකරන තීරණ සදාන රැස්වීම වාර්තා දෙක කළමනාකරන තීරණ ඇතුළත් රැස්වීම වාර්තා මේවා දෙන්න කියලා තියෙන්නේ මෙන්න මේ ලේඛන වලදී බද මන්ත්‍රී වැටුප් වැඩි කිරීමේ අනුකම්පාවක් ගන්නගෙන ජනාධිපති අනුකම්පාවක් අන්නේ ඒ වගේ වගේ කළමනාකර තීර තුලත් රැස්වීම වාර්තා. ඉතින් මේ කාල තමයි මේ වැටුප් ලේඛන වලට සෑහෙන මාත්‍ර තමයි යන්නේ නිවුස් වල. හරිද? නිකන් අහන්න ගියත් ওই ටික ලියන්න පුළුවන් විභාග. දැන් උතර කෙටි ප්‍රශ්න බහන ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි වැටුප් ලේඛනය පිළියෙල කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛන. හරිද? ළමයිගෙන් අහන හින්න පට්ට ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි ඕක. ළමයි මොනවද කියන්නේ? ඍජු කැලේ වැටුප් ක්‍රමය. සෙමිස් වේලා සටහන් පත්වය, කාර්ය පිළිවෙල පත්වය, කාර්ය තුණ්ඩුව, කැලේ වැඩ තුණ්ඩුව, අක්‍රිය කාල පත්‍රිකාව. ළමයි ඒව තමයි කියන්නේ. ඉතින් ඒවා තියෙන්නේ වැටුප ගණනය කරන්න. අර එක එක කාර්යන වැටුප ගණනය කරන්න. ඒක වැරදි. ඒක ඕන එක ලේඛනයක් වෙන්න පුළුවන්. පැහැදිලි නිසා මෙතන මේ ටික තියෙන්නේ ඒකයි පුතේ. මේ පත්තිම් ලිපිය කියනවා මූලික වැටුප. ඒක එක මූලාශ්‍ර ලේඛනයක්. දීවනා තියෙන්නේ මෙන්න මේ චක්‍ර ලේඛන තුල. ඊට පස්සේ ඔය කතා කරන කළමනාකරන හරිද? හරි. ඊට පස්සේ මේ දෙන්න මට හැදෙනවා සමානයි දල වැටුප කියන කෙනා. දල වැටුප. ඉතින් එයාට ආයි කොහෙන්වත් හොයන්න දෙයක් නැහැ. මේ දීවනා ඇතිතරම් තියෙනවා. ඒක තමයි දල වැටුප සෙට් එක. ඒකෙන් අඩු කරනවා පුතේ. අඩු කිරීම. ඉතින් විවිධ අඩු කිරීම තියෙන්න පුළුවන්. එක අඩු කිරීමක් තමයි EPF සේවක දායකය EPF සේවක දායකය EPF
EPF සේවක දායකයෙකු උදේ 110යි. 110යි. අර 110ක් හෝ 108ක්. දැන් සාමාන්‍යයෙන් 10 තමයි. ඊට පස්සේ තව අඩු කිරීමක් තමයි උත්සව අත්තිකාරම්. උත්සව අත්තිකාරම්. අපි මේ උත්සව කාලෙකදී පොඩි ඇඩ්වාන්ස් එකක් ගන්න ඔෆිස් එකේ. හරිද? දැන් මාත් එහෙම කරනවා සාමාන්‍යයෙන්. අපේ ඉස්කෝලෙත් දෙනවා අවුරුද්දට සහ පුතේ දෙසැම්බර් වලට අපිට සාමාන්‍යයෙන් ඔය පඩියෙන් කැපෙන විදිහට පුතේ පොඩි ඇඩ්වාන්ස් එකක් ඉල්ල ගන්න පුළුවන්. හරි. ඉතින් අපි මොකද කරන්නේ ඇඩ්වාන්ස් එකක් ගන්න. පඩියට අමතර ගාණක් නේ. රුපියල් 30 40 30000ක් වගේ ගන්න පුළුවන්. ඒ ගන්න 30000 පුතේ මාස 10න් වගේ කැපෙන්න දාලා තියෙනවා. අර වැටුපෙන් එක මාස 10ක් විතර කැපෙනවා. ඊළඟ අවුරුද්දට තව ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන් වෙන විදිහට සෙට් කරන්න. උත්සවාත්තිකාරම්. හරි. ඊට පස්සේ පුතේ තව ඉතින් ඔය එක එක දරුණා බැංකු ණය. හරිද? බැංකු ණය ගත්තේවා කපන්න කියන්න පුළුවන්. ඒ අපි තමයි ඔෆිස් එකට කියන්නේ. දැන් ලෝන් එකක් අරන් තියෙනවා අපි කියන මගේ ලෝන් එක කපන්න. මේක කපලා යවන්න කොහෙද? අන්න මහජන බැංකුවට. මේ ලංකා බැංකුවට යවන්න. එතකොට මේවා කොහොමද අලු කිරීම කරන්නේ? දැන් සමහර සේවකයෙකුගේ නෝපේ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන නිවාඩු ගානටත් වඩා වැඩිපුර නිවාඩු අරගෙන. ඒතර නෝපේ ගියොත් පුතේ සේවකයෙක් එයාගේ පඩිය කපන්න ඕන. අන්න. ඒතර නෝපේ ගිය සේවකින්ද පුතේ පඩි කපන්නත් අන්න අර සේවක වාර්තා කරන ලේඛන අර වේලාසටහන් පස්සේ අන්න ඒව බලනවා පුතේ. හරිද? ඒතර නිවාඩු වාර්තා දැන් පුතේ මේ දවස්වල ගෙදර හිටියට දැන් අපි ඉස්කෝලේ උගන්වනවානේ. දැන් අපි උදේ ඔය ගොඩක් සිස්ටම් තියෙන්නේ. අපි සිස්ටම් එකේ උදේ හැමදාම ඇටෙන්ඩන්ස් දානවා ළමයි. කියන්නේ මම මේ දවස් වැඩ කරා කියලා. හරිද? හරිද? එතකොට පුතේ මේ ඔය වගේ නිවාඩු වාර්තා ලිපි ලේඛන ඒ සේවකයාගේ අනුමැතිය මත පුතේ ලබාගත් දේවල් ටික අපි මොකද කරන්නේ? අන්න අපේ අඩු කිරීම වල දානවා පුතේ. හරි? මේ තියෙන්නේ ඔන්න ඔය ටික ළමයි. ඒතකොට අපි හැමදාම මොකද කරන්නේ? මෙන්න මේ අඩු කිරීම බලා ගන්න. හරිද? එතකොට මේවා තියෙන්නේ මෙන්න මේවා ගන්න පුළුවන් නිවාඩු වාර්තාවල. නිවාඩු වාර්තා. මේ මෙන්න මේවා තමයි මේ අපි ළමයිගෙන් අහන්නේ. ළමයි කියන්නේ වෙන මගුල්. හරිද? දැන් අපි අහන්නේ වැටුප් ලේඛනය සකස් කිරීමේදී භාවිතා කරන මූල ආශ්‍රය කරන. මම මේ රවුන්ඩ් කරලා තියෙන ඒවා. ළමයා කියන්නේ වෙන මොකක් හරි එකක්. හරිද? ඉතින් වැඩේ අවුල්. ඒ වැඩේ අවුල් කියන්නේ. ඉතින් පස්සේ අහනවා මේ ටික හරියද සර්? මම මේ පහ ලියලා ආවනේ. ඒ පහ ශ්‍රම කාලය වාර්තා කරණිය. කොච්චරක් වැඩ කරාද කියලා. මොකක්ද කරපු කාර්යය කියලා. මෙන්න මේවා තමයි මේ එක එක දේවල් හොයාගන්න මූල ආශ්‍රය. මේවා තමයි ලියන්න ඕන. අරවා ලියන්න බෑ යා. හරි. ඊට පස්සේ මේ නිවාඩු වාර්තා කියන්නේ මම කිව්වනේ මොකක්ද කියලා. සේවකයාගේ අනුමැතිය මත ලබාගත් ලිපි. දැන් පුතේ මූලික වැටුප දීමනාව දල වැටුප මූලික වැටුපයි දීමනාවයි සමානයි. දල වැටුප මට සෙට් වෙනවා. දල වැටුපෙන් අඩු කිරීම කරොත් මේකින් සාමාන්‍යයෙන් කරන අඩු කිරීම ටික අන්න මට ලැබෙනවා සමානයි සුද්ධ වැටුප. මෙන්න මට ලැබෙනවා මොකක්ද? සුද්ධ වැටුප. සුද්ධ වැටුප. සුද්ධ වැටුප කියන්නේ පුතේ මුදලින් ගෙවන වැටුප. ව්‍යාපාරය සේවකයාට මුදලින් ගෙවන වැටුප. අන්න ව්‍යාපාරය සේවකයාට මුදලින් ගෙවන වැටුප පුතේ. ඒතර මේ ගාන තමයි එයාට ඇත්තටම account එකට ලැබෙන්නේ. ඉතින් බොහොම දුකයි කියන්න. සමහර සේවකයෝ
දල වැටුප මෙයා ලක්ෂයයි. එක අවුටකට යන්නේ 35000යි. මාසෙ කන්න බොන්න තියෙන්නේ. ඇයි? 65000කට වෙනවා අන්න ලෝන් වලට. අර කට්ටිය කිව්වේනේ මගේ වැටුපෙන් 100%ක්ම ලෝන් වලට කැවෙනවා. මං ජීවත් වෙන්නේ වයිෆ්ගේ වැටුපේ. මේ නෝනා වැටුපේ. මං උද ගොවියෙක්. මේ ගොවිතැන් කළා තමයි මම ජීවත් වෙන්නේ. මාතෘ මාරු තමයි ජීවත් වෙන්නේ. හරිද? ඉතින් ඒ මිනිස්සු ලෙච්චවන අපිට කොහොම මාරු දෙනවයි මේ කාලේ. ඒකට මේ අන්න සුද්ධ වැටුප. දල වැටුපෙන් මේ අඩු කිරීම ටික කරාට පස්සේ පුතේ account එකට බැංකුවට යන වැටුප තමයි අපි කියන්නේ මොකක්ද? සුද්ධ වැටුප. හරිද? දැන් ඔයාලගේ අම්මා තාත්තා වැටුප දෙේ ලොකු ගාණක් තිබ්බට account එකේ පොඩි ගාණක්. ඇයි? ලෝන් දාලා තිනවා ගේ හදන්න, උත්සවාත්තිකාරාම අරන් දෙනවා, EPF එකට කැපෙනවා, තව වේග ලෝන් එකක් අරගෙන ඒකට කැපෙනවා. අන්න ඔක්කොම කැපිලා අතරේ කොට හිතෙනවා ඇයි මාසේ මම වැඩ කරන්නේ කියලා. හරිද? ඒ කියන්නේ අතරේ ඕ චුටි ගාන එන්නේ. ඒක තමයි රන් එක දෙන්නේ මුළු මාස පුරාටම. ඔයාගේ ස්කූල් ෆීස් ගෙවන්නේ, පන්ති ගාස්තු ගෙවන්නේ, ඔයාට බස් එක යන්නේ, කන්න බොන දෙන්නේ, අනුන්දි කරන් දෙන්නේ, විදුලි බිල ගෙවන්නේ. ඒ ඔක්කොම දෙන්නේ මෙන්න මේ සුද්ධ වැටුප තමයි. ඇයි අර ඔක්කොම කැපිලා දෙන්නේ? ඒව හදලා දෙන්නේ කපලනේ නැත්තම් හතර ආවොත් එහෙම මලාට ගිහින් දාන්නේ අපි. හරි. මෙතනින් පුතේ අන්න සේවකයා කෑල්ල ඉවරයි. මෙතනින් සේවකයා කෑල්ල ඉවරයි. හරිද? මෙතනින් පස්සේ පටන් ගන්නේ ඇත්තටම ව්‍යාපාරී කොටස. ඔතනින් සේවකයා කොටස ඉවරයි. මෙතනින් සේවකයා කොටස ඉවරයි. හරිද? දැන් මේ වැටුප් ප්ලේ එකන එකපාරක් ගිය දින අහගන්න ආයි. ආගන්න යන්නේ නැහැ ඊට පස්සේ. ඔන්න. ඔතේ පස්සේ සේවකයා කොටස ඉවරයි. ඊට පස්සේ එනවා EPF. EPF 115 සාමාන්‍යයෙන් ගන්න 115 නැත්නම් 110 112 මේ ව්‍යාපාරයේ EPF වියදම මොකක්ද මේ කියන්නේ මේ කියන්නේ පුතේ ව්‍යාපාරයේ EPF වියදම මේක වියදම පුතේ ඒවා දන්නවා ව්‍යාපාරය මේ මාස ගාන ගෙවන්නේ ඊළඟ මාසේ මේ අවුරුද්ද ගාන ගෙවන්නේ ඊළඟ අවුරුද්ද මේක උපචිතයි මේක මොකක්ද මට ජංගම වගකීම මේක උපචිතයි ජංගම වගකීම ඊට පස්සේ EPF 103 ඒක නම් වෙනස් වෙන්නේ නැහැ ඒක 103ම තමයි මේ මොකක්ද මේ ව්‍යාපාරයේ ETF වියදම මේ තියෙන්නේ ETF වියදම හරිද මෙන්න තියෙනවා ETF වියදම එතකොට ඔය ව්‍යාපාරයේ EPF වියදම පුතේ ඊළඟ මාසේ තමයි ගෙවන්නේ ඒක අතින් එක පැත්තකට වියදමක් අනිත් පැත්තකට වගකීමක් ඔන්න දල වශයෙන් තියෙනවා වැටුප් ලේඛනය පුතේ විභාගෙදී ඕක තමයි අපි හදන්නේ වැටුප් ලේඛන. ඉතින් වැටුප් ලේඛන හදනකොට මෙන්න මේක දැනගන්න ඕන. මොකද මේ මෙතනට දැන් මේ දෙන්න ක්‍රියාත්මක වෙනවා EPF පනතමයි. ඒක අවශ්‍යතාවයක් නැහැ. මම මෙතනට වෙනකන් ලිව්වේ. පුතේ අහන්නේ වැටුප් ලේඛනය සකස් කිරීමේ මූලාශ්‍රය කියලා මේක. මෙන්න මූලාශ්‍රය කියන්නේ. මේ කියන්නේ වැටුප් ලේඛනය සකස් කිරීමේ මූලාශ්‍ර ලේඛන දෙක. හරිද? ඔන්න ඔය කෑල්ල මට මතක නම් විභාගෙදී වැඩේ උඩ. ඉතින් ළමයිට වැටුප් ලේඛනය කටපාඩම් කරගන්න දෙයක් නැහැ. මූලික වැටුපට දීවනා උදේ දල වැටුප හැදෙනවා. දල වැටුපෙන් විවිධාකාර අඩු කිරීම. ඉතින් මේ අඩු කිරීම කාගේද? සේවකයාගේ. මතක තියාගන්න. සේවකයාගේ අඩු කිරීම. කියන්නේ සේවකයාගේ වැටුපෙන් කරන්න ඕන අඩු කිරීම. ඒ ටික කරාට පස්සේ තමයි සුද්ධ වැටුප එන්නේ. එතනින් සේවකයාට කතන්දරේ ඉවරයි. ඊට පස්සේ තමයි ව්‍යාපාරයේ EPF වියදමයි ETF වියදමයි පටන් ගන්න. තීරණාද වැඩි. හරි. වෙන මුකුත් මම කතා කරන්න කලින් වැටුප් ලේඛනය කියලා ඔන්න ඔය දලදස යනකොට මේ බොහොම කෙටියෙන් සාරාංශ කරලා දෙන්නේ. ඕක තමයි හදන්නේ. ඕක පුතේ හදන ක්‍රම දෙකක් තියෙනවා. තිරසාකෘතියයි සිරසාකෘතියයි කියලා. ඒ ඕකම තමයි පල්ලෙහා අතර ගහන්නේ. වෙනසක් නැහැ.
හරි ඉක්මනට ලියා ගන්න උදේ වැඩදාන මාතෘකාව වැටුප් ලේඛනය කියලා. ඔන්න ඔය chart එක ලියා ගන්න. ඕක ඇතුලේ වැටුප් ලේඛනයේ ඔක්කොම ටික අන්තර්ගත වෙලා තියෙනවා. හරි ඉක්මනට බලන්නකෝ. දැන් උදේ උතන ඔයාට දෙනවා මෙන්න මේ කියන වැටුප් ලේඛනයේ ආකෘතිය එකක් තිරස් ආකෘතිය අනිත් එක සිරස් ආකෘතිය. දැන් සාමාන්‍ය පුතේ විභාගෙදි දෙන්නේ තිරස් ආකෘතිය. මේ තිරස් ආකෘතිය මෙන්න මෙයා. තමයි බෝඩ් එකේ හැදුවෙත් ඒ ක්‍රමයට මූලික වැටුප, අතිකාල, දල වැටුප, EPF ඔය ඔක්කොම ටික. මෙයා පුතේ සිරස් ආකෘතිය. සමහර ළමයි කියනවා සර් මේ පැත්තට ආකෘතිය අඳින්නම අවුරුයි දිග වැඩි. හරිද? ඒ නිසා මේක ක්‍රමයක් නැද්ද? අන්න පුතේ අපි කියනවා සිරස් ආකෘතිය පල්ලේ පුතේ මේ සේවකයෝ මේ එකතුව මේ මූලික වැටුප අතිකාල අනිකුත් ජීවනා දල වැටුප අඩු කිරීම යටතේ EPF ණයවාරක අතිකාරම් අනිකුත් අඩු කිරීම මුළු අඩු කිරීම සුද්ධ වැටුප අර ටිකම මේ සිරස් පැත්තේ තියෙන ටික අන්න තිරස් ආකෘතිය හදලා මේකේ වෙනස තමයි දැන් මේකෙත් පල්ලෙහාට එකතුව තීරුවක් ගන්නවා. දැන් පල්ලෙහාට මේකෙත් එකතුව තීරුවක් ගන්නවා. හරි මෙතන එකතුව තීරුවක් ගන්නවා. පල්ලෙහාට හැම එකම. ඉතින් අතනත් ඒ වගේ එකතුව තීරුවක් ගන්න ඕන ළමයි. අනිවාර්යෙන් එකතුව තීරුවක් ගන්න ඕන. හරි? හරි නේද? හරි. එනගස් මෙන්න තියෙනවා වැටුප් ලේඛනයේ පිළිල කිරීමේදී ඉවහල් කරගන්නා මූලාශ්‍රය. දැන් මෙන්න මේ ටික තමයි විභාගෙදී අහනකොට මම කරන්නේ ඔය කාර්ය වැඩ පත්‍රය, කෑලි වැඩ පත්‍රය ඒ ඔක්කොම එකයි පුතේ. චක්‍ර ලේඛන, කළමනාකරන රැස්වීම වාර්තා, අතිකාල ලේඛනය, නිවාඩු වාර්තා, සේවකයන්ගේ අනුමැතිය ලබාගත් ලිපි ඔන්න ඔය ටික පුතේ. හරිද? ඔය තියෙන්නේ අපි මේ සෑම තීරුවකම පල්ලෙහාට එකතුව ගන්න. මේ එකතුව මෙයාගේ එකතුව ඕන. මෙයාගේ එකතුව ඕන. මේ දෙන්න එකතු කරාම එකතුව ගත්තත් එකයි මේ ටික එකතුව ගත්තත් එකයි. හරි. පස්සේ වැටුපෙන් අඩු කිරීම දින උදේදී විවිධාකාර අඩු කිරීම තියෙනවා. ඒ ඔක්කොම අඩු කිරීම තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ සුද්ධ වැටුප අන්න EPF හරි. දැන් ඕම ඔක්කොම තිබ්බයි කියලා ඔක්කොම අපි වාර්තා කරන්න යන්නේ නැහැ. වාර්තා කරන්නේ කාවද? අන්තික තමයි මෙයා. අපි පටන් ගන්න මුදේ දල වැටුපේ. ඒතර පළවෙනි එක තමයි දල වැටුප මාතෘකාව ගන්නම්කෝ. මාතෘකාව තමයි වැටුප් ලේඛනය ගිණුම්ගත කිරීම. වැටුප් ලේඛනය ගිණුම්ගත කිරීම. දැන් පළවෙනි එක තමයි පුතේ අපි කියන්නේ දල වැටුප ගිණුම්ගත කිරීම. දැන් පුතේ ව්‍යාපාරයේ ඉන්න සෑම සේවකයෙක් වෙනුවෙන්ම වෙන වෙනම මේවා ගිණුම්ගත කරන්න ගියොත් හෙළ නඩුවක්. දැන් ඔයා හිතන්න පුතේ සමහර ආයතන ලංකාවේ මාස් හෝල්ඩින් බ්‍රැන්ඩ් X හරිද? සේවක පුතේ 4000 ඉන්න ආයතන තියෙනවා. ඉතින් මේ හැම ආයතනයකම හැම සේවකෙනෙම පුතේ accounts කියන එක පට්ටවදයක් වෙනවා. ඇයි? අපි සේවකයෝ 4000 කෙනෙකු පුතේ accounts තියෙනවා කියන්නේ ගිණුම් කීයක්ද එක්කෙනෙක්. ඒක නිසා අපි මෙතන පුතේ ඔක්කොම නියෝජනය කරන්න අන්න ගන්නවා පාලන ගිණුමක්. අන්න වැටුප් පාලන ගිණුම කියන දෙයක් මෙතනත් අපි පාවිච්චි කරනවා. සේවකයෝ සමූහයක් නියෝජනය කරන්න මේ ඔක්කොම නියෝජනය කරන්න අපි ගන්නවා පුතේ වැටුප් පාලන ගිණුම. මෙන්න දල වැටුප ගිණුම්ගත කරනවා පුතේ. මේකේ තිත්ත සටහන තමයි අපි කියනවා වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම බැර. දැන් අපේ ළමයිගේ
ඔළුවේ පොඩි අදහසක් තියෙනවා වැටුප ගෙවනවායි කියන එක. ඒ වැටුප ගෙවනවායි කියලා අපි උගන්වන්නේ මේ තනි පුද්ගල ව්‍යාපාරවල. ඒ ළමයට මේක ලොකු අදහසක් නැහැනේ. හැබැයි එකපාරට වැටුප ගෙවන්නේ නැහැ පුතේ. මේක අපි වැටුප් පාලන ගිණුමකට තමයි ගෙනියන්නේ. ඇයි? අර වැටුපෙන් සේවකගේ විවිධ අඩු කිරීම් තියෙනවානේ. ඔය වැටුප ගෙවනවායි කියන අදහස අපි ළමයිට දෙන්නේ වැටුපෙන් කිසිම අඩු කිරීමක් නැත්නම්. කියන්නේ වැටුපෙන් අපිට කිසිම දෙයක් අඩු කරන්න නැත්නම් අපි ළමයිට කියනවා වැටුප ගෙවන්න. ඒ ගෙවන එක වියදමක් අපිට. ඒතර වැටුප් ගිණුම අර මුදල් ගිණුම බැර. වැටුප වියදමක් පුතේ කියලා මේ දවස කියනවා. හැබැයි වැටුප එකපාරට ගෙවන්න බෑ. ඔයාලට තේරෙනවා වැටුප ගෙවන්න බැරි හේතුව ඇයි? සේවකයේ අඩු කිරීම තියෙනවා. දැන් අඩු කිරීම නැත්නම් දල වැටුපයි සුද්ධ වැටුපයි දෙක එකයි. අඩු කිරීම තියෙන නිසා අන්න මොකද කරන්නේ? වැටුප් ගිණුම ආහාර කරලා වැටුප් පාලන ගිණුමට තමයි අපි ඕක මුලින්ම බැර කරන්නේ. ඒත් මෙයාගෙන් තමයි පටන් ගන්න. මෙයා තමයි අංකක. එතකොට මේ දෙන්නත් එකතු කරන්න ඕනද? ඔව් අනිවාර්යෙන්. මේ දෙන්න එකතු කරනකොට විභාගෙදි ඔයාට ලකුණු හම්බ වෙනවා. මේ තැන් වල ලකුණු දෙනවා මතක තියාගන්න. දැන් ඔයා කඩිමුදියේ දල වැටුපනේ වාර්තා කරන්නේ. දල වැටුප විතරක් එකතු කරනවා කියලා එකතු කරනවා. දල වැටුපට ලකුණු දෙන්නේ නැහැ. ලකුණු දෙන්නේ මූලික වැටුපටයි දීමාවට. එකතු කරනවා මතක තියාගන්න. විභාගයේ පොඩි කට්ට වැඩක් කරන හේතුව සර් ගෙදෙන ළමයිට වැටුප් ලේඛනයේ ගිණුම්ගත කරන්න අපිට ඕන දල වැටුප. ඒක නිසා උඹලා දල වැටුප එකතු කරලා ඒක ඉක්මනට ගිණුම්ගත කරපන්න. හරි. දැන් මේ අර වැරදි අදහස් සම්ප්‍රේෂණ වුණාම ළමයා හදන්නේ වැරදියක්නේ. හැබැයි විභාගයක පාරක් ලකුණු දුන්නා අන්න මූලික වැටුපයි දීමනා වලට. ඒක සැරින්සර දැන් ලකුණු දෙන්නේ එහෙම. මෙහා එකතු කරගත්තට වැඩක් නැහැ. අර දෙන්න නැත්තම් ලකුණු නැහැ. හරි. දැන් විභාගයේ වගේ ස්ට්‍රෑන් දැන් දිනවලම. يعني ඔයා කරන්න එකක් ලකුණු දෙන්නේ තව දෙයක්. ඉතින් වැඩි යවුල් නැති. හරි. ඔන්න අපි දල වැටුප වාර්තා. චාමු දෙවෙනි එකට. දෙවෙනි එක තමයි පුතේ. මෙයා තමයි දෙවෙනි එක. වැටුපෙන් කළ යුතු අඩු කිරීම. අන්න. සේවක මොකද? සේවක වැටුපෙන් කරන අඩු කිරීම. අන්න සේවකයාගේ වැටුපෙන් පුතේ අපි කරන අඩු කිරීම අපි මොකද කරන්නේ? වැටුප් පාලන ගිණුම හර කරලා අදාළ අඩු කිරීමේ ගිණුම බැර කරනවා. වැටුප් පාලන ගිණුම හර අදාළ අඩු කිරීමේ ගිණුම බැර. වැටුප් පාලන ගිණුම හර අදාළ අඩු කිරීමේ ගිණුම බැර. මේ අඩු කිරීමේ ගිණුම් පුතේ එක්තරා ආකාරයකට වගකීමක් වෙනවා. ඇයි මේක වගකීමක් වෙන්න හේතුව? මේක වගකීමක් වෙන්න හේතුව තමයි පුතේ දැන් සමහර විට අපි කියනවා මගේ වැටුපෙන් 5000ක් මහජන බැංකුවට යවන්න. එතකොට ව්‍යාපාරයේ එකපාරට යවන්නේ නැහැ. වැටුප් පාලන ගිණුම හර කරලා මහජන බැංකු ණය ගිණුමට බැර කරනවා. බැර කරලා ඒක ඊළඟ මාසෙම යවන්නේ. අන්තර ඊළඟ මාසෙ යනකම් ඔය මහජන බැංකු ණය කියන එක ව්‍යාපාරෙට මොකක්ද? වගකීමක් වෙනවා. ඇයි? සේවකයන් ඔය සල්ලි අඩු කරගෙන තියෙන්නේ. ඒක මහජන බැංකුවට යවන්න ඕන. යවනකොට වැටුප් පාලන ගිණුම අර මුදල් ගිණුම බැර වෙනවා. මේ බැංකු ණය ගිණුම අර මුදල් ගිණුම බැර වෙනවා. තේරෙනවද? ඒක නිසා මේ අඩු කිරීම සමහරලාට වගකීමක් වෙනවා. හැබැයි සමහර වෙලාවට ගිණුමට ගිණුම කැපිලා යනවා. උදාහරණයක් උත්සව ණය අරන් තියෙනවා. මම ඒතර උත්සව ණය ගත්ත එක පුතේ ව්‍යාපාර රොක්කම. සේවකයා ලෝන් එකක් දුන්නානේ. දැන් වඩාත් පුතේ ආයෝ මේ කතා කරා ආන්ත මේ මොකද්ද මුදල් ප්‍රවාහවල සේවක ණය කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම. ඒතර වැටුප් පත්තිකාරම කරත් ඒකම තමයි. දෙකම එකයි. ඒතර ඒ දෙන ණය පොඩ්ඩකට කපනකොට උදේ අර ව්‍යාපාරයේ තියෙන සේවක ණය කියන වක්කම අඩු වෙන පොඩ. හරි? ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවලුත් තියෙනවා. ඔන්න දෙවෙනි එක හරියි. ඊට පස්සේ උදේ මෙයා තමයි 3. මෙයා තමයි අංක 3. මෙයා අංක 3 මෙන්න සේවකයාට මුදලින් ගෙවන සුද්ධ වැටුප
සේවකයාට මුදලින් ගෙවන සුද්ධ වැටුප. අපි යාගේ පඩියට කීයක් ඇත්තම එයාගේ බැංකුවට කීයක් දාන වැටුප විතර කීයක් යවනවද? එයාගේ account එකට. අතට කීයක් දෙනවද? ඒක තමයි මෙතන මේ කතා කරන්නේ. සේවකයාට මුදලින් ගෙවන ලද වැටුප. අනුත් ප්‍රශ්න තියෙනවා. හරි? සේවකයාට මුදලින් ගෙවන ලද වැටුප. එයාගේ account එකට ඇත්තටම කීයක් දානවද මේ? වැටුපෙන් අඩු කිරීම කරාට පස්සේ අන්න සුද්ධ වැටුපුදී අපි කියනවා වැටුප් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. එතකොට මේ සේවකයාගේ වැටුප ගිණුම්ගත කිරීමට අදාළව දිත්ත සටහන් 3යි. මේ වැටුපෙන් කරන අඩු කිරීම කියන්නේ උදේ සේවකයාගේ වැටුපෙන් සේවකයා කැමැත්ත මත කරන අඩු කිරීම ටික අර මේ විශේෂයෙන් රූල් කරපු වැටුප් පාලන ගිණුමට හර කරලා අදාළ අඩු කිරීමේ ගිණුම වලට බැර කරනවා. ඒතර එක පැත්තක තියෙනවා දල වැටුප. අර අනිත් පැත්තේ තියෙනවා අඩු කිරීම ටික. ඒතර ගෙවන්න තියෙන ගාන හොයාගන්නේ ඇත්තට මේ වැටුප් පාලන ගිණුමයි. ඒකයි අදාළ අඩු කිරීම ටික වැටුප් පාලන ගිණුම හර කරන්නේ. නෑ ව්‍යාපාර පුතේ වැටුප් පාලන ගිණුම කියන්නේ తాවකාලික ගිණුමක්. මේ තියෙන්නේ. මෙයා අපි ගන්නවා වැටුප් පාලන ගිණුම කියලා. මෙන්න වැටුප් පාලන ගිණුම. එතකොට උදේ මෙතනට අපි දානවා වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම බැර. මෙතනට දානවා වැටුප් පාලන කියලා දල වැටුප. මේ ගිණුමේ දල වැටුප. ඒතර වැටුපෙන් කරන සෑම අඩු කිරීමක්ම වැටුප් පාලන ගිණුම හර අදාළ අඩු කිරීමේ ගිණුම බැර. මෙන්න අඩු කිරීම. අඩු කිරීම. මේක බැලන්ස් කරාම තමයි අන්න මට එන්නේ සුද්ධ වැටුප. මේ ඉන්නේ සුද්ධ වැටුප. සුද්ධ වැටුප තමයි අපි මුදලින් ගෙවන්නේ. ඉතින් ගෙවනකොට මොකද වෙන්නේ? වැටුප් පාලන ගිණුම හර මුදල් ගිණුම බැර වෙනවා. මේ තියෙන මුදලින් ගෙවන වැටුප. මුදලින් ගෙවන වැටුප. එතකොට පුතේ මේක කැපී යන ගිණුමක්. මේක తాවකාලික ගිණුමක්. හර පැත්තේ ගානට බැර පැත්තේ ගාන කැපී යනවා. බැර පැත්තේ ගානට හර පැත්තේ ගාන කැපී යනවා. తాවකාලික ගිණුමක්. මේ වැඩේ කරනකන් විතර. හරි. ඔන්න මේ තමයි සේවකයා කතන්දරේ. හරිද? ඊට පස්සේ පුතේ 4. මෙයා 4. 4 වෙනි එක තමයි 4. ව්‍යාපාරේ EPF වියදම අන්න. ව්‍යාපාරේ EPF වියදම. එතකොට පුතේ ව්‍යාපාරේ EPF වියදමක් නේ. හැබැයි ගෙවලාද? නෑ. ඔයදම ගෙවලා නෑ. ගෙවිය යුතුයි. අන්න අපි කියනවා EPF වියදම් හර උපචිත EPF බැර. EPF වියදම් හර උපචිත EPF ගිණුම බැර. අපි කියනවා EPF වියදම් හර උපචිත EPF ගිණුම බැර කියලා. ඔන්න ව්‍යාපාරයේ EPF වියදම අපි වාර්තා කරනවා. EPF වියදම හර උපචිත EPF ගිණුම බැර. මෙන්න මෙයා. පස්වෙනි එක පුතේ ව්‍යාපාරයේ EPF වියදම අන්න EPF වියදම් හර උපචිත ETF බැර. ඔන්න දැන් ඔය දිත්ත සටහන් ටික විතරයි. ඕක ඊට පස්සේ මොකද කරන්නේ? ලෙජර් ගිණුම් වලට දාන්න ඕන. ලෙජර් ගිණුම් බැලන්ස් කරලා ඒව දාන්න මූල තත්ත්ව ප්‍රකාශයට. දැන් තව දෙයක් කියන්නම්. දැන් ගොඩක් ළමයි ගොළුවේ තියෙනවා මේ වැටුපෙන් කරන අඩු කිරීම. අන්න ඉස්කෝලේ දීලා දුන්නේ වගකීමක්. මේ ඔක්කොම සෙට් කරලා වගකීම් වලට දාන්න ඕනයි කියලා. හරිද? ඉතින් ගොඩක් අය ඕක මොකද කරන්නේ? වගකීමක් කියලා ඉතලා වගකීම් පැත්තට දාගෙන යනවා. හරිද?
වගකීමක් කියලා හිතලා ඔක වගකීමක් විදියට දාන්නමයි. ඉතින් හැම එකක්ම අඩු කිරීමක් වගකීමක් නෙමෙයි. ඒ නිසා ඒ ටික ගන්නට කියලා දෙන්න ඕන. පැහැදිලිද? මොන දින පුතේ බෝඩ් එකේ වැටුප් ලේඛනය සහ ඒක ගිණුම්ගත කරන ආකාරය දාන ලියන පුතේ මාතෘකාව වැටුප් ලේඛනය ගිණුම්ගත කිරීම. මාතෘකාව දාන පුතේ වැටුප් ලේඛනය ගිණුම්ගත කිරීම. වැටුප් ලේඛනය ගිණුම්ගත කිරීම. ඉතින් ඕවා දශමෙට ඉගෙන ගන්න හිතට. ওই ටික උඹ ඉගෙන ගත්තට පස්සේ ඔයාට තනියම වැටුප් ලේඛනයක් හදාගන්න පුතේ අද වෙන කියන්නේ අදින් පස්සේ වැටුප් ලේඛන ඉවරයි ඇත්තට. ඒ ගණන් ටික හදන්න ඊට පස්සේ. ඊට පස්සේ ඔයාට ඕන වැටුප් ලේඛනයක් ගිණුම්ගත කරන එකක් හදාගන්න යන්න පුළුවන්. ඊට පස්සේ පුතේ පොදුකාර්ය පිරිවැය තියෙන. ඉතින් එතනින් අපේ තීරේ ක්ලාස් එක අවසානයේ මුදේ මේ මාසෙ වෙනකොට මේ දවස් යනකොට පුතේ තීරේ ක්ලාස් එක ඉවරයි. පොදුකාර්ය වේක ලකුණු 20ක කෑල්ල අනිවාර්යෙන් ලකුණු 20 කෑල්ල අමාන්ති පිළිතුරු කරේ. හරි. හරි. මෙන්න මේ පුතේ ඒගොල්ලෝ නම් ඔයා මේ වැටුප් ලේඛනය ඇඳලා මෙන්න මේ විදිහට අතු බෑනේ මේ ටික දාගෙන මෙයා පහ. හරි. මෙයා පහ. දාගෙන මෙන්න පල්ලෙහාට මෙන්න මේ ටික ලියා ගන්න වැටුප් පාලන ගිණුවක් සහිතව. පැහැදිලි වැඩි. සා වැඩි විලා ගන්න එපා තා වැඩ තියෙනවා. ඔය තියරිනේ. හරිද? දැන් මම කියන දේ තමයි හැමසෙම පුතේ ඔයා accounts වල ගණන් හදනකොට තියරි දැනගන්න ඕන. තියරි දැනගෙන ගණන් හදන්න ඔයාට ගේමක් නැතුව හදන්න පුළුවන්. නිසා මේක තියරිය. අන්න තියරිය හරියට පුතේ ලියා ගන්න පැහැදිලිව. දාන මාතෘකාව ලියුවේ වැටුප් ලේඛනය ගිණුම්ගත කිරීම කියලා හැකියක්මනින් මේ වැටුප් ලේඛනය ඇඳ ගන්න. හරි කොහොමද? හරි. ඊළඟ අදියර තමයි පුතේ මේ වැටුප් ලේඛනය පොදු ලෙජරේ වාර්තා කිරීම. අන්න වැටුප් ලේඛනය කොහොමද පුතේ දැන් පොදු ලෙජරේ වාර්තා කරන්නේ? කොහොමද මේ පොදු ලෙජරේ කියන්නේ මොකටද? අපේ ප්‍රධාන ලෙජරේනේ. එතකොට පළවෙනි දිත්ත සටහන මොකක්ද? මතක් කරගන්න ඩබල් එන්නේ. අපි කියනවා වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම බැල. අන්න මෙයා අපි ගන්නවා පුතේ වැටුප් ගිණුම. වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම. වැටුප් ගිණුම හර කරනවා වැටුප් පාලන කියලා. වැටුප් පාලන බැර කරනවා මොකක් කියලාද? වැටුප කියලා. වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම බැර. මොන පුතේ මං වැටුප වාර්තා කරා. ඔන්න මං වැටුප වාර්තා කරා. වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම බැර. හරිද? ඔන්න මං වැටුප වාර්තා කරා. පැහැදිලිද? ඔන්න පිළිවෙලට වැඩේ කරා. ඊට පස්සේ පුතේ දෙක තමයි වැටුපෙන් කරන සෑම අඩු කිරීමක්. ඒතර සෑම අඩු කිරීමක් පුතේ උදාහරණ ගන්න පුළුවන් නිවාස ණය. නිවාස ණය මේ අඩු කිරීම ගිණුම්. තව උත්සවාත්තිකාරම්. උත්සවාත්තිකාරම් මේ ගිණුම් දෙක ගත්තේ ගානට කැපෙන්න පුතේ. හරි. උත්සවාත්තිකාරම් ගිණුම්දී ඊගේ ශේෂයක් තියෙනවා. ඇයි මේක ව්‍යාපාරික සේවකයාට දෙන්නේ? ඒතර මුදල් ගිණුම බැර වෙලා උත්සවාත්තිකාරම් ගිණුම හර වෙලා තියෙන්නේ. දැන්ටම මේක වක්කමක් විතර ඊගේ ශේෂයක් තියෙනවා. මතක තියාගන්න මේක. නැත්තම් හැම ළම දැන් ගොඩක් ළමයිගේ ඔළුවේ තියෙන්නේ අඩු කිරීම කියන්නේ වගකීම. ළමයි දැන් ඔය අපි සමහර ටීචර්ස්ලා ගෲප් උත් තියෙනවා උදේ. ඒගොල්ලක් සමහරට අදාශය වෙනවා. හරිද? ඒතර ගොඩක් අය කියන මේක වගකීමක් නෑ. ඒක වගකීමක් නෙමෙයි. ඒ ගිණුම අනුව ඒක වෙනස් වෙනවා ළමයි. හරිද? ඒතර මේ නිවාස ණය ගිණුම වගකීමක්. උත්සවාත්තිකාරමුදේ වත්කම් ගිණුම. තවනම් ව්‍යාපාරයේ සේවක දිමුණා දෙන්න පුළුවන්. සේවක ණය ගිණුම. සේවක ණය ගිණුමෙත් පුතේ මේ වගේ මේකේ ශේෂයක් තියෙනවා අනිවාර්යයෙන්. හරිද? මේ තියෙන අඩු කිරීමේ ගිණුම. මේ තියෙන අඩු කිරීම. ඒක සෑම අඩු කිරීමක්ම අන්න වැටුප් පාලන ගිණුම හර වෙනවා. උත්සව
අත්තිකාරම්. එතනට හර වෙච්ච එක මෙතනට බැර වෙනවා වැටුප්පාලන. වැටුප්පාලන. එතකොට මේක බැලන්ස් කරලා වත්කමක් ඉදිරිය යන්නේ නෙමෙයි. මේක බැලන්ස් කරාම තේ වත්කමක්. තව කපා ගන්න තියෙනවා මට. දැන් උදාහරණයක් ගිය අවුරුද්දේ පුතේ දෙසැම්බර් වලට මම ඉස්කෝලෙන් ඇඩ්වාන්ස් එකකට උත්සවත්තිකාරමක් දැන් අප්‍රේල් මාස සහ දෙසැම්බර් මාස ගන්න පුළුවන්. එතකොට ගිය අවුරුදු දෙසැම්බර් මාස ගත්තේ කැපී වෙන මේ අවුරුදු දෙසැම්බර් වලට. තව මේ සැප්තැම්බර් මාසේ සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස 3ක් තව කැපෙන්න තියෙනවා. එතකොට රුපියල් හිතන්නකෝ 3000 ගාන කැපෙනවා කියලා 9000 කැපෙන්නේ. එතකොට account එකේ 9000ක balance එකක් පෙන්නන්න ඕන මෙතන. මෙතන 9000ක balance එකක් පෙන්නන්න ඕන. එතකොට සැප්තැම්බර් මාසෙන් 3000යි කපන්නේ. එතකොට 9000න් 3000 ගේ 6000ක balance එක ඉස්සරහට. ඒක නිසා මේ අඩු කිරීම වල තියෙන හැම එකක්ම වගකීමක් වෙන්නේ නැහැ. ඒක අවස්ථාවම වෙනස් වෙනවා. ඒක ඒ වෙලාවත් එක්ක තීරණය කරන දෙයක් ඇත්තට. හරිද? හරි. එතකොට මේ නිවාස ණය නම් පුතේ මෙතනට හර කරනවා නිවාස ණය අන්න නිවාස ණය වැර කරනවා වැටු පාලන කියලා. එතකොට පුතේ ඒක සේවකයාගෙන් අඩු කරලා ඔය නිවාස ණය තියෙන බැංකුවට යවන්න ඕන. මහජන බැංකුවේ නිවාස ණය මහජන බැංකුව. අපි BOC කියලා. BOC. මේ BOC එකෙන් ගත්ත ලෝන් එකට තමයි නිවාස ණය කැපෙන්නේ. එතකොට මේ BOC එකට යවන්න ඕන. BOC එකට මේ යවනකම් මොකද්ද? ව්‍යාපාරයක අන්න වගකීමක් වෙනවා. මේක වගකීමක් වෙනවා. මේ ලෝන් එක යවනකම්. හරිද? ඉතින් ඔය වගේ උදේ තවත් විශේෂම දෙයක් තියෙනවා අන්න EPA. අපි කියන්නේ උපචිත EPF. ඒතර උදේ මෙතන්ට හර කරලා අන්න මෙතෙන් ගන්න. හරි. උපචිත EPF ගිණුමට බැර කරනවා වැටු පාලන කියන මෙතනට බැර කරනවා. එතන මේ මොකක්ද මේ කතා කරන්නේ? මේ කතා කරන්නේ උදේ සේවක EPF 110. සේවකයාගේ EPF 110. මේක සේවකයාගේ වැටුපෙන් අඩු කරලා ශ්‍රී ලංකා මහ බැංකුවට යවන්න ඕන. ඒ කියන්නේ අපේ වැටුපෙන් අඩු කරලා EPF මේ 110 අරද මෙතන අනිවාර්යෙන් 110 සෙට් වෙන්නේ. හරි. එන්නේ 110 පුතේ. හරි. මේක අපේ වැටුපෙන් අඩු කරලා උපචිත EPF ගිණුම එක බැර කරන්න හිතුවමයි. ඔය EPF පුතේ කවදාවත් ව්‍යාපාරය අදේක හෙට යවන්නේ නැහැ. මේ මාසෙක යවන්නේ ඊළඟ මාසෙ. මේ අවුරුද්දක ඊළඟ අවුරුද්ද යවන්නේ. පරක්කු වෙලා යවන්නේ. නිසා කියන උපචිතයි. අන්න දැන් මේක බැලන්ස් කරනවා. බැලන්ස් කරාම ඔයාට හොයා ගන්න පුළුවන් මුදලින් ගෙවන්න තියෙන වැටුප අන්න ඒකට කියනවා සුද්ධ වැටුප. ඉතින් උඩට ගමු මුදල් පාලන මේ තියෙන්නේ සුද්ධ වැටුප. සුද්ධ වැටුප. හරිද? නෝදේ. ඒක බැලන්ස් වෙලා යන කැපිලා යන ගිණුමක්. කළු දානවා කැපිලා යන ගිණුමක්. ඉතින් මෙතනින් සේවකයා කතන්දරේ ඉවරයි. ඊට පස්සේ පටන් ගන්න ව්‍යාපාරයේ වියදම්. ඉතින් ඒකත් ව්‍යාපාරයේ වියදමක් නේ. අන්න අපි කියනවා EPF වියදම් ගිණුම. මේක තමයි 4 වෙනි දිස්සටහන. ඒතර EPF වියදමේ ඩබල් එන්ට්‍රිය මොකක්ද? අපි කියනවා EPF වියදම් ගිණුම හර උපචිත EPF ගිණුම බැර. මෙන්න EPF වියදම් ගිණුම හර කරලා උපචිත EPF බැර කරනවා EPF වියදම් කියලා. මෙන්න EPF වියදම්. එතකොට මේ ව්‍යාපාරයේ EPF වියදමක් ව්‍යාපාරය සේවකයන් වෙනුවෙන් දරන EPF වියදමක් ශ්‍රී ලංකා මහ බැංකුවට යවන්න ඕන. ඒක යවලා නැහැ. මේ මාසෙක ඊළඟ මාස මේ අවුරුද්දේ ඊළඟ අවුරුද්ද පරක්කු විල තමයි යවන්නේ මේක සාමාන්‍යයෙන්. නිසා කියන උපචිතයි කියලා. ඒ කියන්නේ උපචිතන අදහස. ඊට පස්සේ ETF
ඒක නම් අනිවාර්යෙන් ගිණුම් දෙකක් ඕන. එකක් ETF වියදම් ගිණුම, අනිත් එක මොකක්ද? උපචිත ETF ගිණුම. මෙන්න උදේ අපි වැටුප් ලේඛනය ගිණුම් තියෙන විදිය මේ කතා කරන්නේ. ETF වියදම් ගිණුම හර කරනවා උපචිත ETF. උපචිත ETF බැර කරනවා ETF වියදම් කියලා. ඔච්චරයි. ඔන්න ලෙජර් ගිණුම් වල වාර්තා කරන විදිය. හරිද? ඉතින් මේ තව අඩු කිරීම් තියෙන්න පුළුවන් ඔයාලට තව. ආව් ඒක හරි. මේ සුද්ධ වැටුපක් ගෙවල නැත්තම් අන්න උපචිත වැටුප කියලා එනව නේද? ඒ උපචිත වැටුප කියලා එන්නේ මේ සුද්ධ වැටුපක් ගෙවල නැත්තම් එතකොට මොකද කරන්නේ? වැටුප් පාලන ගිණුම අර උපචිත වැටුප් ගිණුම තමයි බැර කරන්නේ. තව ගිණුමක් ගන්න උපචිත උදේ වගකීමක් තා වැඩි වෙන එක තමයි වෙන්නේ. තාවක් කියවනේ උදේ. සාමාන්‍ය මේ වැටුප නම් අපි ගෙවනනේ උදේ. දැන් මාස 25 විතර ගෙවනවානේ. ඒක නිසා මේක ගෙවලා බොහෝ දුරට. හැබැයි එකක් ගෙවලා නැත්තම් ඒකට ගන්න මොකක්ද? උපචිත වැටුප් කියලා ගිණුමක්. වැටුප් පාලන හර උපචිත වැටුප් ගිණුම බැර. අන්න ඔය ටික හරිනම් දැන් වෙනවා බැලන්ස් කරන එකට. තුලනය කරගෙන යනවා. මේ ටික දාලා මෙන්න අපි හදනවා මූල්‍ය ප්‍රකාශන. මේ වැටුප් ලේඛනය හරහා පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන. හරිද? එතකොට මට ඕන මෙතනට ආදායම් ප්‍රකාශය. මෙන්න තියෙනවා ආදායම් ප්‍රකාශය. මෙන්න තියෙනවා මගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඒ උදේ මට වුණා ජංගම වගකීම් කියන පත්කම් කෑල්ලක් ගන්න. නැත්තම් ඒක හරියට පෙන්නන්න බෑ. ජංගම වගකීම් කියන කෑල්ලක් ගන්න. හරි. ඒතර උදේ මම වැටුප් ගිණුම බැලන්ස් කරනවා. මුලින් බැලන්ස් කරන්නේ වැටුප් ගිණුම. අන්න වැටුප් ගිණුම බැලන්ස් කරාම උදේ මට එනවා මෙයාගේ බැලන්ස් එක. අන්නේ බැලන්ස් එක අපි මොකද කරන්නේ? ලාභ අලාභ ගිණුමට දානවා. ලාභ ලාභ ගිණුමට දානවා. මෙන්න වැටුප් වියදම. වැටුප් වියදම විදියට ගන්නෙ මෙන්න මෙයා. මේ තමයි වැටුප් වියදම පුතේ. මෙයා වැටුප් වියදම ලාභ ලාභ ගිණුමට. මෙයා කැපිලා යනවා. මෙයා කැපිලා යනවා. මේ නිවාස ණය පුතේ BOC එකේනේ. ඒතර ව්‍යාපාරය මේක BOC එකට ප්‍රේෂණය කරනකම් අන්න ව්‍යාපාරයට මොකක්ද? වගකීමක් ජංගම වගකීම් වල දානවා නිවාස ණය. සේවක හොඳේ මේක බිස්නස් එක ගත්ත එකක් නෙවෙයි. මේක වගකීමක් නෙවෙයි සේවකයාගේ කෑල්ල දාන්න නිසා. දැන් ළමයි කරුණා සර් නිවාස ණය කියන්නේ ජංගම නොවන වගකීමක් නේද කියලා. නෑ. ඒක ජංගම නොවන දාන්න නැත්තේ ඇයි? බිස්නස් එක ගත්ත එකක් නෙවෙයි. සේවකයාගේ වැටුපෙන් අඩු කරන කෑල්ල බැංකුවට යවනකම් මේක වගකීමක් විදිහට පෙන්නනවා. ඊට පස්සේ මේකක් අපියනවා. අර අන උත්සවාත්තිකාරම් එක පුතේ අර අපි ගත්ත ඇඩ්වාන්ස් එක දැනට තියෙනවා. ඒකෙන් කෑල්ලක් තමයි ගෙවුවේ. අන්න ඉතුරු කෑල්ල මොකක්ද? ව්‍යාපාරයේ වක්කමක් පුතේ උත්සව අත්තිකාරම්. උත්සව අත්තිකාරම් බිස්නස් එක දීපු අත්තිකාරම අන්න එයාට වක්කමක් වෙනවා පුතේ. ඒ නිසා මතක තියාගන්න අඩු කිරීම වල තියෙන හැම එකක්ම වගකීම් වෙන්නේ නැත. අන්නේ මතය අයින් කරන්න. ඔය මතය ගොඩක් දෙනෙක්ගේ ඔළුව වල තියෙනවා. ඒක ළමයි ගොඩ වලටත් දානවා. අර ඒ නිසා එහෙම කියන එක සම්පූර්ණයෙන් වැරදි. ඊට පස්සේ පුතේ උපචිත EPF ගිණුම මෙන්න මෙයා සුළු කරාම එනවා ශේෂය පගේ ශේෂය ඊගේ මෙන්න පුතේ උපචිත EPF ගිණුම. එතකොට මේ තියෙන්නේ මොකක්ද මගේ වගකීම. අන්න දානවා අපි උපචිත EPF. මේ වගකීම ඇතුළේ පුතේ
සේවකයෙක් එකක් තියෙනවා අනිත් එක මේක ව්‍යාපාරය. ව්‍යාපාරය 115ක් තියෙන නිසා මතක තියාගන්න මේ උපජිත EPF කියන එකේ සේවකයා කෑල්ලයි ව්‍යාපාරී කෑල්ලයි දෙකම තියෙනමයි කියන්නේ. ඊපීඑෆ් වියදම් මෙයා ගත්තම ලාභ ගිණුමට දානවා අන්න ඊපීඑෆ් වියදම්. ඊපීඑෆ් වියදම් ඒක ලාභ ගිණුමට යනවා. හරිද? ඒ කියන්නේ ලාභ ඒක ලාභ හරිද? ඊට පස්සේ පුතේ ඊපීඑෆ් වියදම මෙයා එයා දාන්නෙත් අපි ලාභ ගිණුමට EPF වියදම අන්ත එයාව දාන්නේ ලාභ ගිණුමට. එයාව දාන්නේ ලාභ ගිණුමට. උතර සේවකයාගේ වැටුප සම්බන්ධයෙන් වියදම් තුනක් හඳුන ගන්නවා ව්‍යාපාරය. එකක් දාල වැටුප, EPF වියදම, ETF වියදම. ඔච්චරයි සේවකයාගේ වැටුප සම්බන්ධයෙන් ව්‍යාපාරයේ ධර්ම වියදම් විදියට තියෙන්නේ. උදේ මෙයා අන්න අපි බැලන්ස් කරනවා. මෙයා පර්ගේ ඇයි තාම ගෙවලා නැහැ. මේක නම් උදේ සේවක බාරකාර මණ්ඩලයට ගෙවන්න ඕන. ඒකට ගෙවනකන් වගකීමක් උපචිත ETF ඔන්න උදේ. ඔන්න තියෙනවා 100%ක් නිවැරදිව මොනවාද? වැටුප් ලේඛනයේ පොදු ලෙජරේ ලෙජර් ගිණුම් වල වාර්තා කරන විදියයි මූල්‍ය ප්‍රකාශන වල නිරූපණය කරන ආකාරයකින් මේක කරාට පස්සේ තමයි ඇත්තටම ළමයිට සමාගම් වල වැටුප් කියන ගැළපිල්ල තේරෙන්නේ. EPF ETF තේරෙන්නේ මේක කරාට පස්සේ. මේක කරලා සමාගම් වල EPF ETF කරනකොට තවත් හොඳට තේරෙනවා. අර දැන් අපි නිකන් ගැළපිල්ල කියලා දිලා කරනවා තමයි. එනකොට අපි ලොකු අවබෝධයක් නැතුව වගේ තමයි ඒක කරන්නේ ඇත්තටම. අර ළමයි අපි කියන නිසා ලියා ගන්නවා එහෙම සීන් එකක් තියෙන්නේ. මේක කරාට පස්සේ ළමයට තේරෙනවා ශේෂ් පිරික්සුමේ තියෙන දැන්ටමත් ගෙවපු ගාන, ගෙවන්න තියෙන ගාන කොහොමද ඒ ඔක්කොම ළමයට හොඳ තේරෙනවා. මේක කරලා ගණන් ටික හැදුවට පස්සේ දැන් ඔය ගණන් ටික හැදුවට පස්සේ සමාගම් ගානක් අපි හදනකොට ළමයිට තේරෙයි මේක නේද සිද්ධිය වෙන්නේ ඇත්තටම කියලා. දැන් ඉතින් කොහොම ළමෙක් සමාගම් ගණන් ටිකක් හදමු කියලා ආයෙත් පාරක් මේ තියරි ක්ලාස් එකේ. ඉතින් මගේ අදහස් තියෙන්නේ තියරි ක්ලාස් එක නතර කරන්න මේ මාසෙන් පස්සේ කියන්නේ පොදු පාඩම් ටික කරලා මේ මාසේ ඒක ඉවර කරලා සමාගම් ටික පුතේ නතර කරන්න තමයි මගේ අදහස තියෙන්නේ. මේ ක්ලාස් නතර කරන්න. එන්න සමාගම් වල වෙමුත් රිවිෂන් එකේ ආයෙත් පාරක් රිවිෂන් කරන්න නිසා කරගෙන යමු. විභාග තිබ්බ හෝ නැතා ඉතින් තීරදින් ඉවර නම් ආයෙත් මොනවා කරන්නද ළමයි. දැන් තව අපි හොඳයි ළමයි. තාම මම දැක්කද අපි මුදල් පටන් ගන්නවානේ. තාම සමහර ක්ලාස් වල හවුල් ව්‍යාපාර තමයි පටන් ගන්න. හරි. හවුල් ව්‍යාපාර තමයි පටන් ගන්න රිවිෂන් ඉතින් සමාගම් එකක් ඉවරයි. ආයෝජන ආන්ති ත්‍රිවය කරන කරේ මුදල් ප්‍රවෘත්ති ඔය කැලල කරලා දාලා තියෙන්නේ. ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. අර විභාග කල්යයි කියන එකකින් සරල පොඩ්ඩක් ආයි හිර වෙලා වගේ ඉන්නේ. ඉතින් මම කරපු විදිහටම ඒ කලින් වාට මම කොහොමද මේ විදිහටම වැට්ටි කරන් යනවා විභාග මගේ ඉලක්කය තමයි ඔක්තෝබර් නොවැම්බර් 14 ඔයාට විභාග දීවි කියන. හරිද? හරි. පුතේ මෙන්න මේ ටික ඉක්මනට ලියලා පුතේ යන්ත මාතෘක දාන්න වැටුප් ලේඛනයේ පොදු ලෙජරේ වාර්තා කිරීම ලෙජර් ගිණුම් වල වාර්තා කරාට පස්සේ ඔයා මූල්‍ය ප්‍රකාශන ගන්න ඔය විදිහට ඔයා කරනවා ලකුණු 10ද 20ද ඔයාට 100%ක්ම නිවැරදි ලැබෙනවා. හරිද? ඔය ටික තමයි විභාගෙදී 100%ක් මාන්නේ. උතනින් එහා පොඩ්ඩක්වත් අහන්නේ නැහැ කියලා මම සාතුටු වෙනවා. හරිද? හරි ඉක්මනට. හරි. ඔයා පුතේ පුදුචලනයක් උණු කරා නම් ඔතන මම ඔයාලට දීලා තියෙනවා දල වැටුප කියලා රුපියල් 1,20,000. දල වැටුප පුතේ 1,20,000 දීලා තියෙනවා. ඒක අපි පුදුචලනයේ වාර්තා කරන්නේ දල වැටුපම තමයි. ඒතර දල වැටුප වාර්තා කරන එකේ දිත්ත සටහන මොකක්ද පුතේ? දල වැටුප වාර්තා කරන එකේ දිත්ත සටහන මොකක්ද? අන්න අපි කියනවා
වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම බැර ලියන්න පුතේ පුදුජනේ වැටුප් ගිණුම හර 1,20,000යි ලියන්න වැටුප් ගිණුම හර 1,20,000යි වැටුප් ගිණුම හර 1,20,000යි වැටුප් ගිණුම හර 1,20,000යි වැටුප් පාලන ගිණුම බැර 1,20,000යි වැටුප් පාලන ගිණුම බැර 1,20,000යි වැටුප් ගිණුම හර වෙලා වැටුප් පාලන ගිණුම බැර වෙනවා 1,20,000යි හරිද ඕකේ සංලක්ෂය ලියන්නත් ඕන මොකක්ද ඕකේ සංලක්ෂය අනුමුතේ ලියන්න ඔයා සංලක්ෂය මොකක්ද සංලක්ෂය දල වැටුප සටහන් කරා කියන උදේ දල වැටුප සටහන් කරා ඔන්න අපි දල වැටුප සටහන් කරා සංලක්ෂය එතකොට දල වැටුපෙන් පස්සේ අංක දෙක තමයි වැටුපෙන් කරන අඩු කිරීම ඔතන මොනවාද අඩු කිරීම විදියට තියෙන්නේ දැන් මේ ගාන කෙටි විදිහම දීලා නැහැ අපි තමයි කෑල්ලෙන් කෑල්ල වෙන් කර ගන්නවා අඩු කිරීම මොනවාද අඩු කිරීම එක අඩු කිරීමක් වෙනවා වැටුප් පත්තිකාරම් වැටුප් අත්තිකාරම් දැන් වැටුප් පත්තිකාරම් කියන්නේ පුතේ මම ඇඩ්වාන්ස් එකක් අරගෙන කලින් හරිද මුදල් ගිණුම් බැර වැටුප් පත්තිකාරම් ගිණුම් ආහාර පොඩි ඇඩ්වාන්ස් එකක් අරගෙන ඒ උපේන විට වදු උපේන විට වදු හරිද ඉතින් මේ අපි ආදාය උපේනුදේ වද්දා කියනවා කියන පේ ටැක්ස් එකක් කියලා ඒක ගෙවන්න ඕන ඒක තඩු කිරීමක් ඉතින් සේවකයාගේ EPF සේවක අන්න මෙයා කියනවා 110ක් හරි එතකොට සේවක අර්ථ සාධක අරමුදලට 10ක් 1,20,000ට 110ක් කියන්නේ උදේ 12000යි ඔන්න ඔය අඩු කිරීම ටික තමයි මේ ව්‍යාපාරයේ තියෙන්නේ ඔය අඩු කිරීම ටික තමයි මේ ව්‍යාපාරයේ තියෙන්නේ වැටුප් පත්තිකාරම් උපයනට බදු සේවක EPF හරිද දැන් ඒකවත් නෑනේ දැන් දීමනා තිබ්බොත් වාර්තා කරනවා ඒ දීමනා තිබ්බත් ඒක එකතු වෙන්නේ දල වැටුපටනේ සා කෙලින්ම දල වැටුප දීලා දිනවක හරිද දැන් මූලික වැටුප දීමනා දෙනවා නම් ඔයාලා දෙන්නත් වෙන්නේ මූලික වැටුප එතකොට මූලික වැටුප සහ දීමනා එකතු වුණාම ඒක දල සෙට් වෙන්නේ අපි දල කියන්නේ ඒක නිසා ඒ දල වැටුප හොයාගන්නකම් ඔයාලා කෙලින්ම දීලා දුන්නත් එකයි හොයාගන්න දුන්නත් එකයි මෙයා තමයි වාර්තා කරන්නේ. දැන් දීමනා තිබ්බයි කියලා ඔතන දීමනා ඇත්තෙත් නැහැ. ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. හරි. අඩු කිරීම අන ලියන්න පුදුසෙන් දැන් මෙහෙමයි. දැන් අඩු කිරීම ලියනකොට ළමයට ප්‍රශ්නයක් යනවානේ. මේක වෙන වෙනම ලියන්නත් පුළුවන්. ළමයි අපි වෙන වෙනම ලියන්නේ නැහැ. විභාගෙදී එකපාර ලියනවා අපිට ලේසියෙන්. මේක ඉස්සරහම කොහොමද ලියන්නේ? මම මෙහෙම ලියනවා. වැටු ආගන්න මේ පොදු ලියන්නේ. වැටු පාලන ගිණුම හර අන්න එකතු කිද 34000යි 34000යි වැටුප් අත්තිකාරම් බැර කීයද 20000යි උපයන විට බදු බැර කීයද 2000යි EPF සේවක අද කීයද 12000යි මෙන්න මේ එකපාර දිස්සහා ලියන පුදු ජර්නි ඊයන්ගේ පුදු ජර්නි වැටුප් පාලන ගිණුම් හර මේ තුනේ එකතුව 34000යි ඊයන්ගේ වැටුප් පාලන ගිණුම් හර 34000යි වෙන් කරන අඩු ගිරියන් සටහන් කරා අර වැටුපෙන් කරන අඩු කිරීම සටහන් කරා මොකද අපි වැටුපෙන් කරන අඩු කිරීම ටික සටහන් කරා. හරිද? දල වැටුප හරි අඩු කිරීම ටික හරි ඔන්න. හරිද? අපි අඩු කිරීම ටික දැම්මු. දැන් ඊට පස්සේ ඊළඟ කතන්දරේ මොකක්ද? අන්න ශුද්ධ වැටුප. ශුද්ධ වැටුප. දැන් අපිට මේක හොයාගන්න පුළුවන් වෙන්නේ අර කියපු කතන්දරේ.
ශුද්ධ වැටුප. මේ ශුද්ධ වැටුප කීයද? 1/20000න් 34000 ගියාම කීයද? 86000ද? 86000ද? බලන්න 86000ද කියන 86000ක් නේද? දැන් මෙයා මොකක්ද කියන්නේ? මාසයට දාල වැටුප් හා අනිකුත් ගෙවීම් කරනු ලබන්නේ ඊට පසු මාසයේ 10 දින යන අර දලුපන් යහුවා සර් වැටුප ගෙවුවේ නැත්නම් ඒක උපචිතයි නේද? අන්න හොඳ උදාහරණ දෙන්න. එතකොට මේ මාසේ වැටුප ගෙවන්නේ ඊළඟ මාසේ 10. ඒක සමහර ව්‍යාපාර එහෙම දවස් 10ක් පොඩි ගාණක් තියාගන්නවා සේවකයාගේ. කියන්නේ දැන් අගෝස්තු 8යි 1 ඉඳන් 8යි 30 කියන මාසේ වැටුප ගෙවන්නේ 9යි 10 සැප්තැම්බර් 10. එතකොට මේ මාසේ වැටුප ගෙවන්නේ මෙදා. එතකොට සේවකයා අස්තුනොත් එයා වැඩිපුර දවස් 10ක් උදේ ආයතන කමුරලා තියෙනවා. ඒ පොඩි සීන් එකක් තියෙනවා මේ බිස්නස් වල ලාභයට යා කරගන්න දෙයක්. එයි මේ ගාන ගෙවන්නේ මෙදා තමයි ගෙවන්නේ. අපි අස්සන මෙදා. මේ වඩි හම්බ වෙනවා. මේ දවස් 10. අන්න මේ බිස්නස් කාර්යෝ නැත්නම් සා ඔය ව්‍යාපාර පොඩි කියන ට්‍රික් එකක් ළමයි. අර ඒතර සේවකයා අයින් වෙන්නේ නැහැ මලාට. එයා ඉන්නවා හැමදාම. එයි දවස් 10ක් වැඩ කරලා තියෙන්නේ. හරිද? එතකොට පුතේ ඒකයි උතන කියන්නේ. එතකොට මේ වැටුප අන්න ගෙවලා නැහැ. මේක උපචිතයි. අපි කියනවා උපචිත වැටුප කියලා. ගෙවන්න කියනවා පුතේ. මම මේ කාණ ගෙවිය යුතුයි. දැන් මේක ගෙවුවනම් කියන්නේ වැටුප් පාලන ගිණුම අර මුදල් ගිණුම් බැර. මේක ගෙවලා නැහැනේ. අන්න ලියන්න පුංචිනේ. වැටුප් පාලන ගිණුම හර උපචිත වැටුප් ගිණුම බැරගෙන පුතේ පුංචිනේ. වැටුප් පාලන ගිණුම හර වැටුප් පාලන ගිණුම හර වැටුප් පාලන ගිණුම හර උපචිත වැටුප් ගිණුම බැර. උපචිත වැටුප් ගිණුම බැර. කියන සංලක්ෂය උපචිත වැටුප සටහන් කළා. කියන සංලක්ෂය උපචිත වැටුප සටහන් කළා. උපචිත වැටුප සටහන් කළා. උපචිත වැටුප සටහන් කළා. අර උපචිත වැටුප සටහන් කළා. උපචිත වැටුප සටහන් කළා. හරි. ඔන්න ඒක හරියට. ඒ සවුනාති තව දිනු දැන් තමයි පටන් ගන්න. EPF වියදම. EPF වියදම පුතේ 15යි. 1,20,100ට 15ක් කියන්නේ 18,10යි. ඔන්න 1,20,100ට 15ක් බැලුවම පුතේ EPF වියදම එනවා. එයා එනවා 100ට 15ක් බැලුවම 18,10යි. ඒතර මේක වියදම. මේක ගන්න ඊළඟ මාසේ. ඊළඟ පුදුජන එහෙනම් EPF වියදම් ගිණුම හර ලියන්න පුතේ. EPF වියදම් ගිණුම හර EPF වියදම් ගිණුම හර උපචිත EPF ගිණුම බැර. EPF වියදම් ගිණුම හර 18,10යි. උපචිත EPF ගිණුම බැර 18,10යි. උපචිත EPF ගිණුම බැර 18,10යි. සංලක්ෂය මොකක්ද? EPF වියදම සටහන් කළා. ඔය අහනවා අතන උපචිත EPF කියලා දාන්න බැරිද පුතේ? කොතනද? මෙතනද මෙතනද? දැන් දෙකේ මොකක්ද? අර සංලක්ෂය මොකක්ද? EPF වියදම සටහන් කරා. උන් EPF වියදම සටහන් කරා පුතේ. ඒකත් හරි. හරි. EPF වියදම හරි. ඒකත් හරි. ඊළඟ මොකක්ද? ETF. ඉතින් මම අර තියලා දීපු වලට එහයින් කිසිම දෙයක් ඉන්නේ නැහැ. එච්චරයි එන්නේ. ඔය තියෙන්නේ ඔය මට්ටමේ ඉන්න පුළුවන් උපරිම බැටුප් ප්ලේ කරලා ওই ටිකම තමයි යහන්නේ. අර ලාභ සටහන දාන්න ඕන නේද? දැන් මේක වියදම මාරු කරගද? නෑ ඒක පෙන්වන්න ඕනේ නැහැ. ඒක පියවීමේ සටහනනේ.
උතන අහන්නේ ගනුදෙනු වාර්තා කිරීමේ ජල සටහන. වැටුප් ගනුදෙනු වාර්තා කිරීමේ ජල සටහන. හරි. તો ලාවරව සටහන අවශ්‍යම නැහැ. EPF වියදම අන්න 1,28,100ට 3ක් එනවා 3,600යි. ඉතින් ඕක ගෙවලත් නෑ. ඒකත් ගෙවන්න තියෙනවා. ගෙවිය යුතුයි. හරිද? ගෙවිය යුතුයි. කියනු දෙනම් EPF වියදම හර 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 උපචිත EPF ගිණුම බැර EPF වියදම හර උපචිත EPF ගිණුම බැර හරිද? හරි. ඔන්න මුදේ දැන් වල බින මම ඔය නිකම් හැදුවේ වැටුප් ලේඛනයක් කියලා. දල වැටුප, අඩු කිරීම, සුද්ධ වැටුප, EPF වියදම, EPF වියදම. ඉතින් ගොඩක් තැන් වල උත්තර දෙන්න වැටුප් ලේඛනයක් තියෙන්න ඕන. තිබ්බම වැඩේ පට්ට ලේසි. හරිද? ඒ නිසා වැටුප් ලේඛනයක් තියෙන තරම් වැඩේ ලේසි ඔයාලා. හරි. දැන් මේ ටිකෙන් අන්න මට හදන්න කියනවා මූල තත්ත්ව ප්‍රකාශනයේ විතරක්. ඉතින් මේකේ මට ඕන ජංගම වගකීම මේ වැටුප ගෙවලා නැහැ. මේක උපචිතයි. මුලින්ම උපචිත වැටුප. ඔන්න දාන උදේ. උපචිත වැටුප කීයද? 86000. උපචිත වැටුප 86000. දාන්න මේ වැටුප සම්බන්ධ වගකීම් වලට යන්නේ මොනවාද? උපචිත වැටුප 86000. හරිද? උපචිත වැටුප උදේ 86000. දාන්න. ඔන්න අපි දැම්මා. ඊළඟට මූල තත්ත්ව ප්‍රකාශනය. හරිද? උපචිත වැටුප 86000. ඒක අපි දාගත්තා. මෙයා. ඊට පස්සේ උදේ මේ ප්‍රසිද්ධම දේවල් මුලින්ම දාන්න. උපචිත EPF. මට දෙන්නකො යා උපචිත EPF කීයක් වෙනවද? මූල තත්ත්වයට යන උපචිත EPF එක එන්නේ කීයද? මූල තත්ත්වයට යන උපචිත EPF එන්නේ කීයද? අපු 30000 කියන 30000 දෙන්නේ. මූල තත්ත්වයට යන උපචිත EPF එන්නේ කීයද? 30000 නේද? ඇයි හේතුව? අපේ ගාන ගෙවලත් නැහැ, එයාගේ ගාන ගෙවලත් නැහැ. හැමතිස්සෙම EPF කියනකොට අපේ ගානයි එයාගේ ගානයි දෙකම. මෙන්න මේ දෙන්න. මෙයා. මේ දෙන්න තමයි හැමතිස්සෙම ගන්න. අපේ ගාන එයාගේ ගානයි දෙකම කීයද? අන්න 30000යි. ඒ දෙකම ගෙවලා නැහැ. ඊට පස්සේ උපචිත EPF. ඒක නම් මෙයානේ 3600 දාන්න. උපචිත EPF මෙයා 3600. හරි. තව මොනවා හරි තියෙනවද? වගකීමක්. තව වගකීමක් මොනවා හරි තියෙනවද? ඔතන මම වාර්තා කරපු නැති මොනවා හරි වගකීමක් දැන් මම වාර්තාවේ ප්‍රසිද්ධම දේවල්. උපචිත වැටුප, උපචිත EPF, උපචිත EPF. තව මොනවා හරි වගකීම් වලට එන්න ඕනද? අන්න P. උපයන විට බදු සේවකයාගෙන් අඩු කරලා ඔක බදු දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕන. හරි. ඒක ගෙවනකම් පුතේ අන්න ඕක වගකීමක් උපයන විට බදු 2000යි. මේ 30000 ආවේ පුතේ මම ඉන්නේ 30000 ආවේ 12000යි 18000යි දෙකම එකතු වුණා. ඒ කියන්නේ මේ දැන් EPF කරනවා මෙයාත් EPF සේවක මගේ කෑල්ල. මෙයාත් EPF ව්‍යාපාරයේ කෑල්ල. ඒ දෙන්නම ව්‍යාපාරේ තමයි මහ බැංකුවට ගෙවන්නේ. සේවකයාටකින් අඩු කරගත්ත 12000යි එයා දායක වුණ 18000යි දෙන්නම ගෙවන්න උනා. ඉතින් දෙන්නම ගෙවලා නැහැ තාම. අන්න ඒක මට වගකීමක් 30000 දෙන්නේ එහෙමද? 30000 දෙන්නේ ව්‍යාපාරයේ කෑල්ලයි සේවකයා කෑල්ලයි දෙකම එකතු කරාට පස්සේ. හරි. එතකොට මේ වැටුප්පත්තිකාරම් ගැන ඔයා මොකද කියන්නේ? ඒක වගකීමක් නෙමෙයිද? වැටුප්පත්තිකාරම් ගැන මොකද දැන්
මේක නම් වගකීමක් මේකත් වගකීමක් මේක වගකීමක් නෙමෙයි වැටුපත්තිකාර වෙන මොකද කියන්නේ ඒකට මුකුත් වෙනස්කමක් වෙන්න ඕනේ නැද්ද එතකොට කොහොම අපිට දාගන්න ඕන දවුලක් නැද්ද මොකද්ද ඔයාගේ අදහස ඇඩ්වාන්ස් එක වෙන් කිරීම වගකීම ඇඩ්වාන්ස් එක වෙන් කිරීම නෙමෙයි ඔය කියන්නේ කලින් ගත්ත ඇඩ්වාන්ස් එක කපා ගන්නවයි කියන්නේ මේ වැටුප්පත්තිකාරනේ කියන්නේ සේවකයෙක් වැටුපෙන් අඩු කරනවයි කියන අදහස කලින් තමයි අත්තිකාරම දුන්නේ දැන් අත්තිකාරම දෙන්නේ පුතේ මාසේ මුල හරි මැද හරි ඒතර වැටුප වෙනකොට කපා ගන්න ඕක එතකොට මේක මතක තියාගන්න පුතේ මෙන්න මෙහිමයි දැන් අපේ ලෙජරේ තියෙනවා මෙහෙම කිව්වා හොඳයි දැන් තමයි වැටුප් අත්තිකාරම් කියලා වැටුප් අත්තිකාර මෙතන මුදල් දැන් මාසේ මුල සේවකයාට වැටුප්පත්තිකාරම් දෙනකොට පුතේ වැටුප්පත්තිකාරම හර වෙලා මුදල් පාලන ගිණුම වැඩෙනවා මාසේ අන්තිමේට අන්න වැටුප්පත්තිකාරම අපි වැටුපෙන් කපලා තමයි දෙන්නේ හරිද එතකොට පුතේ වැටුප් පාලන ගිණුම හර වෙලා අන්න අත්තිකාරම් ගිණුමට බැර වෙනවා වැටුප් පාලන කියලා අන්න එතකොට පෙන්වන්න ඕනේ ඔයාට මේ අත්තිකාරම අඩු කිරීම වල තිබ්බට වගකීමක් නෙමෙයි. ඒක වත්කමකුත් නෙමෙයි. ඒ වත්කමක් වෙන්නේ නැත්නම් වත්කමක් වෙන හර පැත්තෙන් ශේෂයක් එන්නේ වෙන්නේ. වගකීමක් වෙන බර පැත්තෙන් ශේෂයක් ඉන්නවා. ඒක හරක් නෑ දරක් නෑ. අන්න අර මාසේ මුල ගත්ත අත්තිකාරමට මාසේ අග වැටුපෙන් මේක කපනකොට මේක කැපිලා යන ගිණුමක් ඒක తాවකාලික ගිණුමක් ඒකයි මම මෙතන ජංගම වත්කම් කියලා වෙනම තීරුවක් අරගත්තේ නැත්තේ පැහැදිලි වැඩි නිසා අන්න සමහර දේවල් තියෙන ඔය වගේ සමහර ඒවා බැලන්ස් එක ඉස්සරහට යනවා අර සමහර ඒවා වගකීම් වෙනවා සමහර ඒවා කැපිලා යනවා අර මේ අඩු කිරීම වල තමයි ඕවා තියෙන්නේ ඉතින් ඒවත් තීරණය කරන්නේ ගාන අනුව මට කියන්න බෑ වැටුප්පත්තිකාර මේකයි 100ට හරියටම ණය මෙහිම එන්නේ ඒක අවස්ථාව අනුව ඔයාට ශේෂ දීලා තියෙන විදිය අනුව තමයි අපිට තීරුම් ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? නිසා ඒව ගණන් හැදීම තුලින්ම තමයි ඔයාට ඔය වැඩි හරියටම මීටර වෙන්නේ. ඉතින් මම හිතනවා දැන් ඔයා මුල ඉඳලා ওই ටික දැන් හිතියනම් අද දවසේ. හරි? ඔය කරේ 13 වෙනි ගාන. හරි? ඔය කරේ 13. හරි? දැන් මේ වැටුප් ප්ලේ එක දවස් කතා කරේ. දැන් කලින් ඒවා වීඩියෝස් බලන්න. ඒකට ඉතින් අර එදා මට රෙකෝඩින් උදේ අදත් මොකද සීන් එකක් වුණා. අදත් එකපාරක් රෙකෝඩින් එක ගිහිල්ලා තමයි යාවේ. ඉතින් මුල් ටික මොකක් වෙලා දන්නේ නැහැ දැනුත් අදත් හොඳේ. අදත් එකපාරක් Zoom එක ගිහිල්ලා තමයි යාවේ. ඒකෝර තමයි පොඩ්ඩක් හරි අවුල් වෙන්නේ ළමයි. අර ඒක Zoom එකේ මොකද කේස් එකක් වෙන්න ඕන. හරි? එහෙම ගියා පුළුවන් තරමක් එන්න අවශ්‍යතාවය තිබ්බොත් රෙකෝඩ් එක බලන්න තියාගන්න. පස්සේ දවසක හරි ඇවිල්ලා කරගත්තා. දැන් නම් ඔය ටික කරගත්තට පස්සේ දැන් ආයෙත් කතා කරන්න දෙන්නේ නැහැ නේද? ඕක නිකන් රෙකෝඩින් බලන්න ගියා නම් අර YouTube එකේ වීඩියෝ එක ඇද බලනවා. හරි. ඒ බලන්නෙත් ළමයි 8යි 5යි. හරි. 21 ටික නම් අපරාධي අප්ලෝඩ් කරන එකක් 22 වුණා බලලෝ 50 60ක් එහා පැත්ත. හරි. 21 එක බලලා දින් ළමයි 5යි. හරි. දැන් ඉස්සරහට එමුණු මං ඕනේ උන් ටික විතරක් බලලා අප්ලෝඩ් කරලා උන්ට විතරක් යවනවා ඒ වැඩක් නෙවෙයි ඔක්කොම මේක මගේ කාර්ය අපරාධ මා උතන පොඩ මේ ඉතිකට දාගෙන තේරුම් නැහැ. හරි. හරි එහෙනම් ඔන්න වැටුප් ප්ලේන් කරද්දී හරි දැන් ඊළඟ දවසේ අපි යොක් ගණන් ටික හදනවා. ඒ කියන්නේ මේ ඉරිදා ගණන් ටික හදනවා හදලා අවසන් කරනවා පාඩම. ඒතර ඊට පස්සේ ලබන බ්‍රහස්පතින්දා පටන් ගන්නවා පොදු කාර්ය පිරිවැය අපේ සිලබස් එකේ අන්තිම කෑල්ල. හරි. දැන් තාමත් ඉක්ොන් හරි ඉක්ොන් පන්තිල පුතේ සිලබස් යනවා. BS ලක් යනවා. හරි. ඔව් ඒක හොඳයි පුතේ BS බලන්න කිව්සේ. හරි. ඔයාලට පුතේ ලොකු දෙයක් accounts CH එක නම් මම දන්න තරම් පුතේ තාමත් ඉක්ොන් BS පුතේ පාඩම් යනවා. හරි පාඩම් එළමයි ඒව සාමාන්‍යයෙන් මුලින් ඉවරනවා. ඉතින් accounts එක කොහොමවත් ඉවෙච්ච ලොකු දෙයක් ළමයි තාම සමහර පන්තිල ඉවරත් නැහැ.
හරි සමහරවිට පුතේ රිවිෂන් එක තාම පටන් ගන්නෙ හවුල් හරි සමථය හරි මොකක් හරි එකක්. ඉතින් ඔයාලට ඔක්කොම ටික මම මගේ පිළිවෙලට කරලා තියෙනවා. හැම එකකම ටියුට් එක දීලා තියෙනවා. හරිද? පාස් පේපර්ස් ටික ඔක්කොම කරලා තියෙනවා. දැන් ඉතින් තියෙන්නේ ඔයාලගේ තමයි වැඩි. ගෙදරදී ගණන් හොඳට හදන්න මහන්සි වෙන්න. ඔක්තෝබර් නොවැම්බර් 14 විභාග දිනවල හිටලා සූරු පරිදි වැඩ ටික කරගෙන යන්න. හරිද? මේ කාලෙකින් තව අද පුතේ දවස් 3ක් ගිහලා බලන්න සැප්තැම්බර් මාසේ දවස් 3ක් ගිහිලා දෙද්දි. කියන කාලය එන සීමිතයි ඇත්තටම. පට ගාලා මොකද මේ 2021 අවුරුද්ද. ඔව්. මාර්ක්මන්ට ගියා තමයි. එකක් අපි ගෙදර හිටියේ. දැන් සමහර දවස්වල පුතේ දැන් උදේ නැගිටිනකොටම 10යි 11යි. ඉතින් ඊට පස්සේ ටික වෙලාවකදී ක්ලාස් එක දිනවා එකට. අර දන්නේම නෑ හවස යනවා. වෙනදා උදේම නැගිටින නිසා ඉස්කෝලේ යනකොට ළමයි නිකන් දවසේම දිගුයි වගේ. දැන් එහෙම සීන් එකක් නෑ. දැන් කාලේ නිකන් අඩුයි වගේ. අපි වරක්කුල නැගිටින්නේ. ඒක අපි අවුලක් තියෙන්නේ. හරිද? ඒ ළමයි ඉතින් කරන් දෙන්නේ කාලේ ඉක්මනින් යනවා. නිසා මේ මාසෙත් එක්සෑම් දවස් 3ක් ගිහලා දින උතේ. ඉතින් මේ මාස දවස් 27යි තියෙන්නේ. ඊට පස්සේ මාසේ කාලය යනවා සෑහෙන ඉක්මනට. ඔයා වැට්ටි ඉවර කරගන්න. වීඩියෝස් ටික බලලා ගණන් ටික හදලා පරණ ටියුට් ටික හදලා අර මහන්සි ඉන්න පුළුවන් තරම මේ කාලය පරිමයෙන් පාවිච්චි කරන්න. විභාග ලං වෙද්දි නැත්තම් ඔය අහන්න එපා මගේ සර් BA සිවුරුනාම දවස් 14 ක්ලාස් දාන්න නැද්ද කියලා. හේතුව මම උඹලට ඇති තරම් ක්ලාස් ටික කරලා තියෙන්නේ. හරි. ඇත්තරම් මම ක්ලාස් දාලා ගණන් ටික හදලා වැට්ටිය තියෙන. ඉතින් අන්තිම දවස් ටිකේ කරන්න දෙයක් නැහැ ඇත්තටම. අර MCQ පොතක් අපි ලෑස්ති කරනවා ඒක ලෑස්ති කරලා දෙන්නම්. තියරි ෂෝට් නෝට් එක ලෑස්ති කරන එක ලෑස්ති කරලා දෙන්නම්. ඒ කියපු ටික ඔයාට ඒ විදිහටම ලැබෙන්න සලස්සන්න. පැහැදිලිද? ඊට පස්සේ ඔයාට තමයි මේ මැච් එක ගහන්න තියෙන්නේ. කොන්ඩියස් ඉවර වෙලා අමතක වුණොත් බලන්න ඔයාලා වීඩියෝස් ටිකයි පේපර් ක්ලාස් එකේ වීඩියෝස් ටිකයි තියෙනවා. ඒවා කොහොමත් එක්සෑම් එකේ ඉවරනකම්ම තියෙනවා.